Unlimited History. අපේ ජාතික කතාව. අයිබොන් සුබ සන්ධ්‍යාවක් සතියක විරාමයකින් අනතුරුව ඇත්තටම සති දෙකක විරාමයෙන් අනතුරුව අපි නැවතත් අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන පිළිබඳව ඔබත් එක්ක ඒ සාකච්ඡාවට ගොඩවදින මොහොත. ඉතින් බොහෝ දෙනෙක් ගිය සඳුදා අපේ වැඩසටහන නොමැතිවීම පිළිබඳව ප්‍රශ්න කරලා තිබුණා. අපි ඒ ඊට කලින් වැඩසටහනත් එක්ක ගැට ගැහිච්ච නැති අපේ ශ්‍රාවකින්ට ප්‍රේක්ෂකයින්ට කියන්න ගිය සතියේ බක් පුන් පොහොය යෙදලා තිබිච්ච හින්දා හරියටම සඳුදා දවසේ net FM රේඩියෝව අපි එදා අන්ලිමිටඩ් වැඩසටහන ගෙනාවේ නැහැ. මොකද අපේ වැඩසටහන සැකස්ම පොය දිනවලට වෙනම ස්වරූපයක් ගන්න නිසා. කෙසේ වෙතත් අපේ YouTube අපේ නරඹන උදවියට නම් අපිව බලන් ඉන්න උදවියට නම් අපි විශේෂයෙන්ම අපේ මාචාර්යතුමා මේ රුහුණේ ඉපැරණි සෙල්ලිපි පිළිබඳව මොන්රාගල ඔබ දන්නවා අපි මොන්රාගල එතුමත් එක්ක ගිහිල්ලා වැඩසටහන් කීපයකුත් කළා. ඒ පර්යේෂණ කටයුත්ත මාසයක් පුරා යනකොට එතෙන්දී ලැබිච්ච ප්‍රතිඵලයක් විදිහට සෙල්ලිපි වෙළුම් අංක 1 ලෙස මාචාර්යතුමා ග්‍රන්ථයක් ඉදිරිපත් කළා. ඉතින් ඒ උත්සවයේදී එතුමා කරපු මොන්රාගලදී කරපු දේශනය ඔබ වෙත ගෙනාව විශේෂයෙන්ම අපේ YouTube නරඹන උදවිය වෙනුවෙන්. ඉතින් ඒක වෙනම අතුරු කතාවක්. කෙසේ වෙතත් අද සුපුරුදු ලෙසම අපේ 56 වෙනි වැඩසටහන ලෙස අද අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ආරම්භ කරන්නයි මේ යන්නේ. අපේ මහාචාර්ය රාජ් සෝමදේවයන් මේ මොහොතේ අපිත් එක්ක ඉන්නවා. ඔබතුමාට ආයිබෝවන්. අපි අර මොනරාගල වැඩසටහන අපි YouTube වල පළ කරයින් පස්සේ කීප දෙනෙක් අහලා තිබ්බා මේ ග්‍රන්ථය අපිට මිලදී ගන්න හැකියාවක් තියෙනවද කියලා. මට මතක විදියට ඒ ස්ථානය නම් ඔබතුමා මේ ඒ අලවි කරන්න තියලා තිබ්බා කියලා ආරංචියක් ආවා. ඔව් නෝන අපි යම්කිසි සංස්කරණ කීපයක් තව ඒ පොතට කරන්න තිබිච්ච නිසා අපි ඒ වෙලාවේ ඊටාම සීමිත පිටපත් සංඛ්‍යාවක් තමයි නිකුත් කළේ. තව සති දෙකකින් පමණ අපට කෘතිය අපේ පාඨකීන්ට ලබා ගන්න පුළුවන්. ඒකේ කොටසක් කොළඹ අවට ඉන්න අයට පුළුවන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් ලබා ගන්න. බෞද්ධාලෝක මාවත නොම්බර 407 බෞද්ධාලෝක මාවත. ඒ වගේම මොනරාගල වැල්ලවායේ අවට ඉන්න අයට මේ පොත වඩා වැදගත් වෙන්නේ. ඒ අයට පුළුවන් වෙල්ලස්ස හඬ සංවිධානයෙන් ආමන්ත්‍රණය කරලා ඒක මොනරාගල පිහිටා තිබෙන ආයතනයක්. ඒ ආයතනයෙන් මේ පොත මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එකම මේ ඒක මුලින්ම ඔබතුමා ඉංග්‍රීසියෙන් පළ කරේ. ඒක සිංහල පරිවර්තනයත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔව් ඒ අපි ඉංග්‍රීසියෙන් තමයි පළවෙනි කොටස කළේ. නමුත් විශාල ඉල්ලුමක් තිබුණා ඒක සිංහලෙන් ඉදිරිපත් කරන්නයි කියලා. ඉතින් අපි දැන් අලුතෙන් සංස්කරණය කරන පොත සිංහල භාෂාවෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. හරි සර්. අපි අපේ ඔබ දන්නවා අපේ පළවෙනි අඩපැය අපි වෙන් කරන්නේ පහුගිය සතිවල ලැබිච්ච ප්‍රශ්න වලට විශේෂ කොට විශාල ප්‍රමාණයක්. ඊතර ඉන්න ශ්‍රී ලාංකිකයොත් අපේ මෙතර ශ්‍රාවකයන් නරඹන්නනුත් අපිට විශාල වශයෙන් ප්‍රශ්න යොමු කරලා තිබේ පහුගිය සතිවල සීගිරිය සම්බන්ධයෙන්. අපි සීගිරිය පිළිබඳව වැඩසටහන් දෙකක් ගෙනාවා. ඇත්තටම සීගිරිය පිළිබඳව එක වැඩසටහනකුත් සීගිරියේ ආසන්නයේ තියෙන මාපාගල ගැන එක වැඩසටහනකුත් ගෙනාවා. තාම අපි සීගිරිය ගැන කතා කරලා ඉවර නැහැ. ඒකම අපි විශේෂ සීගිරිය පිළිබඳව විශේෂ වැඩසටහනක් පසුගිය ජාත්‍යන්තර කම්කරු දිනේ මැයි 1 වෙනිදා යොදාගෙන තිබුණා. හැබැයි රටේ මේ පවතින වාතාවරණයත් එක්ක අපිට ඒක කල් දමන්න සිද්ධ වුණා. අපි ඒ තොරතුරු ඔබට මොකද අද ගෙන එනවයි කියලා පොරොන්දු වෙච්ච ඉඳන් මතක් කිරීම කළේ. කෙසේ වෙතත් සීගිරිය පිළිබඳව ඔබ එවලා තියෙන සියලුම ප්‍රශ්න වලට අපි ඉදිරි සීගිරිය ගැන කතා කරන සීගිරිය ඉඳන් කතා කරන වැඩසටහනෙදි ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි මේ දවස්වල මේ සමයේ කතා කරගෙන යන ප්‍රශ්න අතර ඊට සමගාමීව ලැබිච්ච ප්‍රශ්න කීපයක් තියෙනවා සර්. ඉතින් ඒව මට හිතුණා මේ ඉදිරිපත් කරන්න ඕනේ කියලා. එවපු ප්‍රශ්නයක් අතර කසුන් කියලා අපේ හිතවතෙක් කසුන් සෙනවිරත්න මහත්මයා අපිට එවලා තියෙනවා ප්‍රශ්නයක්. මේ රන්මසු උයනේ තියෙන අර සුවිශේෂී චක්‍රාවාටය පිළිබඳව චක්‍රය පිළිබඳව මේ එතුමා අහනවා මේ පෘථිවියේ ආරම්භය පැහැදිලි කරන දෙයක්ද පෘථිවියේ ජීවය ආරම්භය කරන පැහැදිලි කිරීමක්ද අනුරාධපුර නගරය පිළිබඳව සිතියමක්ද එක්කම නැත්නම් විශ්වයේ කාලය හරහා ගමන් කළ හැකි මේ ස්ටාර්ගේට් එකක් වගේ එකක් කාරණයක්ද කියලා මේ රන්මසු උයනේ තියෙන චක්‍රය
අපි බලන අයට මේක පෙන්වන්නම්. අහන අයට ඔබට රන්මසු වෙනේදී දකිනවා ඇති ඉතාමත් අලංකාර වෘත්තයක් ඒකේ විවිධ සංකේතයන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ ගැන යම්කිසි මට්ටමක මීට කලිනුත් කතා කළා. කොහොම වුණත් අපි මේ ප්‍රශ්නයට උත්තර දෙමු. අපි අනුරාධපුර යුගය ගැන කතා කරමින් ඉන්නත් හින්දා මේ දවස්වල. ඔව්. නුවන් පළමුවෙන්ම කිව යුතු දේ තමයි පුරාණ කාලයකට අයිති කිසියම් සංකේතයක්. ඒ සංකේතය සම්බන්ධයෙන් කිසියම් තැනක මේ සංකේතයෙන් අදහස් කරන්නේ මෙන්න මේ දේය කියලා නැති අවස්ථාවක. ඒ සංකේතයේ කුමක්දයි අර්ථ දැක්වීම ඉතාම අපහසු කාරණයක්. දැන් අපි එක එක්කෙනා ඉන්න ස්ථාවර වල ඉඳලා මේක මෙන්න මේ වගේ එකක් කියලා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒවා කොයිතරම් දුරට වළංගු කරන්න පුළුවන්ද කියන කාරණේ මත තමයි එවැනි අදහස් අපි පිළිගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ. දැන් අනුරාධපුරයේ ඉසුරුමුණිය පිටුපස්සේ තිබෙන රන්මසු උයනේ එක්තරා ගල් පර්වතයක තිරස් මුහුණතේ කොටලා තියෙන ওই වෘත්තාකාර සටහන ගැන තමයි ඔය හුඟක් දෙනා මේ සක්වල චක්‍රය කියලා විවහාර කරන දේ. සමහර අය මේක ස්ටාර්ගේට් කියලාත් සමහර අය ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. මට මතක හැටියට HCP බෙල් මහත්මයා තමයි පළවෙනි වතාවට මේක වාර්තා කරේ මගේ මතකයේ හැටියට. ඉන් පස්සේ මේක ගැන හුඟක් අදහස් එක එක්කෙනා එක මති මතාන්තර කිව්වා. සමාවෙන්න මේ මති මතාන්තර අතරින් කුමන තරාතරමකින් කුමන මට්ටමකින් පිළිගන්නවාද කියන එක පිළිබඳ කිසිම එකඟතාවක් කාටවත් තිබුණේ නැහැ. නමුත් මේ මෑත කාලෙදී මේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක විසින් ලංකාවේ ජාතික සිතියම් පොතට එහි දෙවැනි සංස්කරණයේ හැඳින්වීමට ඉතාම කදිම ලිපියක් සැපයවා. ඒ ලිපිය යොමු වී තිබෙන්නේ ලංකාව පිළිබඳ ඇඳපු සිතියම් ගැන. මේ තාම ටොලමිගේ පටන් මෑත කාලය දක්වාම ලංකාවේ සිතියම් පිළිබඳව කිසියම් විවරණයක යෙදෙන්න මහාචාර්ය බණ්ඩාරනායක ලිපියේදී උත්සාහ ගත්තා. මේ ලිපියේදී ඔහුගේ අවධානය යොමු වුණා මේ රන්මසු උයනේ තිබෙන බොහෝ දෙනා සක්වල චක්‍රයයි කියන මේ සටහන සම්බන්ධයෙන්. මහාචාර්ය බණ්ඩාරනායක ඊටාම වැදගත් කරුණු කිහිපයක් මත පදනම් වෙමින් ඔහු විස්තර කළා මේ රන්මසු උයනේ දකින්නට තිබෙන මේ සටහන මගින් නිරූපණය වෙන්නේ ලෝකය මේ පුරාණ සමාජයේ සමස්ත ලෝකය දැකපු හැටි. ඒ අනුව මේ රන්මසු උයනේ තිබෙන සටහන පැරණි ලෝක සිතියමක් කියලා කිව්වා. දැන් අපිට මේ සටහන ඊටාම පරිස්සමෙන් අධ්‍යයනය කරනකොට අපිට පේන දෙයක් තමයි මේකේ තියෙන ඉන්න නොඑක් සත්තු. මේ සත්තු සියලුම දෙනා අපි බැලුවොත් මුහුදේ ජීවත් වෙන සත්තු. එතකොට අපි දන්නවා යම් කිසි කෙනෙක් ලෝක සිතියමක් නිර්මාණය කරනවා නම් අපට ඒ කියන්නේ පෘථිවිය නිර්මාණය කරනවා නම් අපට සාගරය අමතක කරන්න බෑ. එතකොට ඇත්තෙම මේ මහාචාර්ය බණ්ඩාරනායක ඉදිරිපත් කරපු අදහස තමයි මේ ඊටාම වියුක්ත අමූර්තාකාරයට ලෝකය නිරූපණය කරන පෘථිවියේ සමතල දර්ශනයක් නිරූපණය කරන්නයි මේක ගත්තේ. මේක නිරූපණය කරලා තියෙන ওই කොටු ඇතුලේ තියෙන සමහර දේවල් වලින් ඒ කාලේ අපි දන්නවා උතුරු කුරු දිවයින, අපරගෝයානය, ජම්බුද්වීපය ආදී වශයෙන් මේ ලෝකය විස්තර කරලා තිබුණා. එතකොට මෙන්න මේ අදහස සහ එතකොට මේ ඔක්කොම ගොඩබිම් ටික තියෙන්නේ සාගරයේ. ඒතර සාගරය නිරූපණය කරන්න තියෙන හොඳම දේ තමයි මාළුවෝ, ඒ වගේ කැස්බෑවෝ, ඒ වගේ ජලජ ජීවීන් මේකේ පෙන්눔 කරන එක. ඒතර අපිට පේනවා මේ කවවල පිටත රවුමේ මේ ජලජ ජීවීන් තියෙනවා. ඒ වගේම මේ මෑත කාලයකදී මේ සටහනේ උඩ කොටලා තිබිච්ච බ්‍රාහ්මී අකුරු වලින් කොටලා තිබිච්ච පොඩි මේ පාටයක් සොයාගන්න පුළුවන් වුණා. මම හිතන්නේ ඒක පළවෙනි වතාවට වාර්තා කරේ අපේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහත්මයා. ඒකේ ඒ කොටසේ කියා තිබෙන්නේ
පනස පනති පනස එතර පණ කියන්නේ ප්‍රාණ ති පනස ගැන 53යි. ඇත්ත වශයෙන්ම රූප 53ක් ඒකේ කොටලා තියෙනවා. එතකොට මේ මොකක්ද මේ අදහස් කරේ කියන එක පිළිබඳ අපි අතර කිසිම නිශ්චිත එකඟතාවක් නැහැ. නමුත් ඒ සටහනට උඩින් ඒ තිපනස පනති පනති කියලා කොටලා තියෙන එක පනති පනස කියන පාඨය අනුව එතන ප්‍රාණ 53ක් තියෙන බව කියන්න උත්සාහගත්ත බව අපට පේනවා ඒ සෙල්ලිපි පාඨයේ තියෙන අදහස අනුව. ඒතර අපි දන්නේ කොයිතරම් දුරට මේ ලේඛන මේ ලියා තිබෙන සෙල්ලිපියයි මේ සටහනයි අතර කාලවකවානුමය වශයෙන් කුමන සබඳතාවක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. සමහරට එතන රූපේ සත්ව රූප 53ක් තිබුණට ඒක සමහරට අහඹු සිඳුවීමක් වෙන්නත් පුළුවන්. මොකද සමහරට ඒ බ්‍රහ්මී අකුරු දිහා බැලුවම ඒවා ඊටාම පෞරාණිකයි. මේ කෝණාකාර බ්‍රහ්මී අකුරු වලින් ඒවා ලියලා තියෙන්නේ. එතකොට මේ රූපයේ තිබෙන සලකුණු දිහා බැලුවොත් එහෙම ටිකක් ඊට වඩා මෑත කාලේ වගේ පේනවා. නමුත් අපිට ඒක හරියටම නිර්ණය කරන්න බෑ. කෙසේ හෝ වේවා මේ අපේ ශ්‍රාවක මහත්මයා අහලා තියෙන ප්‍රශ්නය අනුව අපිට මේ රන්මසුවේනේ තිබෙන මේ සටහන ගැන අපිට කියන්න තියෙන්නේ මේක මේ විශ්වයට යන දොරක්වත් එහෙම නැත්නම් එහෙම නැතු විශාල අద్භූත කාරණයක්වත් නෙමෙයි. මේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් හොඳයි මේ රන්මසු උයනේ මේ තියෙන ගලේ ඇයි ලෝකසිතේමක් සටහන් කරලා තියෙන්නේ. එතකොට ඔබ එතනට ගියොත් එහෙම හොඳට බලන්න පුළුවන් ඒ එතන ඒ ගල තිරසට තියෙන ගලක් තිරස් මූණතක් ඒක ඉදිරිපිට බිම තියෙන ගල පිහිටි ගල ඊටාම සුමට ලෙස මැදිලා වගේ තියෙනවා ගිහිල්ලා බලන්න. එතකොට කවුරු හරි කෙනෙක් එතන නිතරම ආශ්‍රය කරලා තියෙන බව අපිට පේනවා. අපි දන්නවා මේ එහෙම නිතරම ආශ්‍රය කරන අපිට සඳකඩ පහනක් වෙන්න පුළුවන්. මේ ඒ පාවිච්චි කරන තැන් ගෙවෙනවනේ. සහ සුමට වෙනවා. සුමට වෙනවා. එතකොට මෙවැනි මේ ලෝකසිතියමක් නිර්මාණය කරන්න පුළුවන් මේක කසිනාරම්මණයක් ලෙස අරගෙන භාවනාවේ යෙදෙන යතිවරු. දැන් අපි දන්නවා පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය කියලා භාවනාව සඳහා ආරම්මණයක් ගන්නවා. එතකොට කෙනෙකුට පුළුවන් අපිට පේන හැටියට අර බිම මැදිලා තියෙන ආකාරය අනුව අපිට හිතන්න පුළුවන් මේ යම්කිසි ඉතිහාසයේ යම්කිසි අවස්ථාවකදී මේ රූපය කෙනෙක් පාවිච්චි කරයි කියලා කෙනෙක් නෙමෙයි බොහෝ දෙනෙක් වෙන්න පුළුවන්, පිරිසක් වෙන්න පුළුවන්. මේ තමන්ගේ ගැඹුරු ලෝකය අරමුණු කරගෙන යම්කිසි ගැඹුරු භාවනාවක යෙදීමේදී මේ රූපය ආරම්මණයක් හැටියට ගන්න පුළුවන් කියලා යෝජනාවක් තියෙනවා. මේක ඇත්තද බොරුද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි හැම වෙලාවෙම මම කිව්වා පුරාණ කාලයට අයිති සංකේතයක් අර්ථ දැක්වීම ඊටාම අපහසු කාරණයක්. අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ බාහිර තියෙන ඊට සම්බන්ධ සාක්ෂි දෙස සියුම්ව බලලා ඉවර වෙලා මේ කුමක් විය හැකිදැයි යන්න පිළිබඳ යෝජනාවක් කිරීම විතරයි. මේ සත්‍යයයි කියන එක නෙමෙයි. නමුත් මම ඉදිරිපත් කරේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඉතින් ඔහු මේක ගැන විශේෂ අධ්‍යයනයක් කළා. ඔහු තමයි කිසියම් ප්‍රාමාණික අර්ථ නිරූපණයක් කළේ මේ සටහන මගින් පුරාණ ලෝකසිතියමක් නිරූපණය වෙනවයි කියන කාරණේ. මොකද පුරාණ කාලේ අපේ අය මේ ලෝකසිතියන් අඳින්න මහන්සි අරන් තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට අමතරව උදාහරණක් තියෙනවද? මෙතෙන්ට අමතරව උදාහරණ තියෙනවා. මේ ඒවා 19 වෙනි සතවර්ෂයේ විතර වෙච්ච දේවල්. නමුත් ඒ 19 වෙනි සතවර්ෂයේ ඇඳත් අපට ඒකෙන් පෙන්눔 කරන්නේ ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ එවැනි දේවල් ඇඳීමට තිබිච්ච පුරුද්ද. දැන් අපේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ඇතැම් තමන්ට පේන ලෑන්ඩ්ස්කේප් එක තමන්ගේ භූමි දර්ශනය සිතියම් කරන්න දරපු උත්සාහයන් අපි දැක්කා. දරපු උත්සාහයන් තියෙනවා. මේ බාදාහෙන ගල්ගේ හොඳම උදාහරණය අපි දැනට අඳුරගෙන තියෙනවා එහෙම කටයුත්තක් කියලා. ඒ වගේම ඒ සම්ප්‍රදාය අපට පමණක් නෙමෙයි ඉන්දියාවෙත් තියෙනවා. අපි මතක් කරා දරකි චතාන් කියන ස්ථානයේ. ඒ වගේම බිම්බෙට්කාවල ඔඩිටෝරියම් ගුහාව කියන ගල් ගුහාව. ඒතර ඒ වගේ තැන්වලත් ඒ බාදාහෙන ගල වගේම සටහන් තියෙනවා. බාදාහෙන ගල වගේම ඒ සටහන් තියෙන තවත් තැන් මේ නාවල පිටිනුත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒවා ගිහිල්ලා අධ්‍යයනය කරන්න ඕන. ඉතින් මේ තමන්ගේ හාත්පස භූමි දර්ශනය හා තමා ජීවත් වන ලෝකය අර්ථ නිරූපණය කිරීම සඳහා මිනිස්සු නොඑක් අවස්ථාවල වෑයම් කළා. මේ වැලිගේ පොළට යාබදව තිබෙන එක්තරා
බෞද්ධ විහාරයක තියෙනවා සිවිලිමේ ඇඳපු චිත්‍රයක් ලෝක සිතියමක්. එතකොට ඒක හරිම ලස්සනයි මොකද ඒකේ මහද්වීප ටික ඔක්කොම ඇඳලා තියෙනවා. එක මහද්වීපයක ඉන්නේ ගොඩබිමක ඉන්නේ යක්කු. මේක තමයි අප්‍රිකා මහද්වීපය. මොකද ඒ 19 වෙනි සතවර්ෂය වෙනකොට අපේ සිත්තරු දැනන් හිටියේ අප්‍රිකාවෙන් ඔය කාපිරි ජාතීන් ඉන්නවා අය ශිෂ්ටාචාර නැති අය ඉන්නවා කියන අදහස තමයි තිබුණේ නීග්‍රෝ ජාතිකයෝ. ඒක යක්කුන්ගෙන් පිරිච්ච මහද්වීපයක් හැටියට තමයි ඇඳලා තියෙන්නේ. ඒක එහෙම ඇඳලා ඒ ඉන්දිය සාගරය කියන එකේ ඒ ශිල්පය ඇඳලා තියෙන කුඩා නැවක් යනවා. ඒ නැවේ VOC කියලා ගහලා තියෙනවා. ඒතර එයා දන්නේ අපේ ඉන්දිය සාගරය හරහා පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ක්‍රියාත්මක වෙච්ච බව 19 වෙනි සතවර්ෂයේ දැනගෙන හිටියා අපේ ග්‍රාමීය සිත්තරු. ඒතර VOC කාසි දැකලා තිබුණා. ඒ නිසා ඔහු ඒ ඉන්දිය සාගරය කියන එකේ අනන්‍යතාව පෙන්වුවේ ඒ VOC කියන පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ ලාංඡනයේ සහිත නැවක් යාත්‍රා කරමින් තියෙන බව තමයි පෙන්වලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපිට අපි ලෝකය ගැන කල්පනා කරපු ආකාරයක් තිබුණා. ඉතින් ඒකේ ඓතිහාසික නිදර්ශනයක් වෙන්න ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. මේ රන්මසු උයනේ තිබෙන මේ සටහන මේකෙන් අදහස් කරන්නේ මේක අවසාන නිගමනයක් කියලා. මේක වඩාත්ම තර්කානුකූල යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේකට ස්ටාර්ගේට් කියන අදහසවත් එහෙම නැත්නම් මේ සක්වල චක්‍රය කියන එකවත් ඒ අදහසට වඩා හොඳයි අපි අපේ වංශ කතාවල අපේ නොයෙක් පරණ පුරාණ කෘතිවල අපේ ලෝකයේ විස්තර කරන විස්තර තියෙනවා. අන්න ඒ අනුව සිතලා කරපු නිර්මාණයක් කියලා තේරුම් ගන්න එක තමයි වඩා තර්කානුකූල මේ තියෙන දැනුමේ මට්ටමේ හැටියට. හරි සර්. දැන් අපි තව ප්‍රශ්නයකට දැන් ඔබතුමාට යොමු වෙලා තිබ්බා. අපි දැන් ගිය සතියේ විශේෂයෙන් මේ ආර්ය සිංහලයෝ ගැන කතා කළා. මොකද්ද කවුද මේ ආර්ය සිංහලයෝ කියන්නේ කියලා අපේ පහුගිය වැඩසටහනේ කතා කළා. ඒකටත් ප්‍රශ්න කීපයක් යොමු වෙලා තිබ්බා. දැන් ඔබතුමා විග්‍රහ කරපු දෙයක් තමයි මාචාර්යතුමනි මේක මේ අපිට පහු කාලයේදී ඉරානයේ හරහා ලැබිච්ච එකක්. අපි ඇත්තටම ආර්ය සිංහලයෝ නෙමේ ඊට වැඩිය මේ ස්වදේශිකයෝ අපි හෙළයෝ කියන කාරණය දැන් හැබැයි කෙනෙක් මතු කරලා තිබ්බා. දැන් ඔය මෑත කාලේ ආර්ය සිංහලයෝ කියලා කතා කරන්න කලින් අපේ පොත්පත්වල ආර්ය කියන වචනේ ගැබ් වෙලා තියෙනව නේද? මේ ඓතිහාසික පොත්වල කියලා. ඔබතුමාටත් මේ ප්‍රශ්නේ කීප දෙනෙක් යොමු කළා තිබුණා. ඔව් නුවන් මේ මතු කරලා තිබෙච්ච ප්‍රශ්නේ සමාජයේ හුඟක් වැදගත් විද්වත් අපේ සහෘද ශ්‍රාවකයෝ කීප දෙනෙක්ම මේ ප්‍රශ්නේ මතු කරලා තිබුණා. ඒ ප්‍රශ්නේ මෙහෙමයි කෙටියෙන් කිව්වොත්. දැන් අපේ සාකච්ඡාවේදී අපි කිව්වේ මේ ආර්ය කියන අදහස යුරෝපීය නිර්මාණයක් කියන එක. එතකොට එතනදී අපි මොකද්ද කිව්වේ කියන එක නැවත කියන්න ඕන. අපි කිව්වේ මේ ආර්ය කියන අදහස වාර්ගික අනන්‍යතාවක් තියෙන අදහසක් කිය. ඒ කියන්නේ මේ ආර්ය කියන්නේ මනුෂ්‍ය කණ්ඩායමක් කිය. වාර්ගික කියන එකට තේරුමක් තියෙනවානේ වර්ග කියන එකට. එතකොට ආර්ය කියලා කියන්නේ වාර්ගික පාරිශුද්ධතාවක් තිබෙන වර්ගයක් කියන අදහස තමයි යුරෝපීය ජාතිකයෝ ස්ථාපනය කරන්න උත්සාහ ගත්තේ. එතකොට අපේ උගත් ශ්‍රාවක හිතවතුන් කීප දෙනෙක් මහපු ප්‍රශ්නේ තමයි දැන් එතකොට මේ ප්‍රශ්නෙට අපි කොහොමද උත්තර දෙන්නේ? මොකද්ද? ඉන්දියාව හැඳින්වීම සඳහා ආර්යා වර්තය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට ආර්යා වර්තය කියන වචනේ බොහොම පැරණි වචනයක්. පුරාණ ඉන්දියාව හැඳින්වීම සඳහා. එතකොට මේ ආර්ය කියන සංකල්පය යුරෝපීය ජාතිකයෝ හැදුවයි කියලා කියනවා නම් ඉන්දියාව හැඳින්වීමට ආර්යා වර්තය කියන වචනය පාවිච්චි කිරීම පුරාණ කාලේ ඉඳලා එනවා. එහෙමනම් ඒ අදහස ගැලපෙන්නේ නැහැ නේද කියන එක. මේකට ඊටාම පැහැදිලි පිළිතුරක් අපිට දෙන්න පුළුවන්. දැන් ඔය ආර්යා වර්තය කියලා ඉන්දියාව හැඳින්වීම සඳහා පාවිච්චි කළේ ආර්යයන් ජීවත් වන ප්‍රදේශය කියන අර්ථයෙන්. ආර්යා වර්ත කියන වචනේ. ආර්යා වර්ත කියන වචනය පළමුවරට පෙනෙන්න පටන් ගන්නේ පළමුවරට පාවිච්චි කරන්නේ වේද සාහිත්‍යයේ නෙමෙයි. ආර්යා වර්තය කියන වචනේ පාවිච්චි වෙන්නේ ධර්ම සූත්‍ර කියන හින්දු සාහිත්‍ය කෘතිවල. දැන් විශේෂයෙන්ම බෞද්ධායන ධර්ම සූත්‍ර කියන කෘතිය ගත්තොත් ඒක හින්දු ආගමික කෘතියක්. මේ ධර්ම සූත්‍ර කියන කෘති රචනා වෙන්න පටන් ගන්නේ ක්‍රිස්තු පූර්ව 800ත් ක්‍රිස්තු පූර්ව 600ත් අතර කාලේ.
ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව 800යි ක්‍රිස්තුපූර්ව 600යි අතර කාලේ තමයි මේ ධර්ම සූත්‍ර ලියවෙන්න පටන් ගන්න. නමුත් ඍග්වේදය කියන එක ක්‍රිස්තුපූර්ව 1000 හෝ 1100ට යොමු කරන්න පුළුවන් කියලා මහාචාර්ය රොමිලා තාප වගේ පිළිබඳ පර්යේෂණ කරපු අය කියනවා. එතකොට අපිට පේනවා මේ වේද සාහිත්‍ය ආර්යාවර්තය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඊට පසු කාලයේ ලියවුණු හින්දු ආගමික කෘති තමයි මේ ආර්යාවර්ත කියන වචනේ ඉන්දියාව සමස්ත ඉන්දියාව හැඳින්වීමට නෙමෙයි ආර්යාවර්තය කියලා කියන්නේ. ආර්යාවර්තය කියලා කියන්නේ අර ඉරානීය සම්භවයක් තිබෙන ජනතාව බටහිරින් සංක්‍රමණය වූ ජනතාව වාසභූමි කරගත් ප්‍රදේශය තමයි ආර්යාවර්තය කියලා පෙන්නන්නේ. අපි සිතියමේ පෙන්නමු ඒක. මෙන්න මේක තමයි ආර්යාවර්තය කියලා කියන්නේ කියලා. එතකොට මේ ධර්ම සූත්‍රවල ආර්යාවර්තය කියලා කිව්වේ වාර්ගික භාවයක් හැඳින්වීමේ අරමුණින් නෙමෙයි. ඒක වෙනම කාරණයක්. ඒක වෙනම කාරණයක්. මොකද ඒගොල්ලෝ අපි දන්නවා අපි කලින් වැඩසටහනක ඉතා පැහැදිලිව සාකච්ඡා කළා ඉන්දු ඉරානීය කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ ඉරානයේ පැත්තෙන් ඉන්දියාවට සංක්‍රමණය වෙච්ච ජන කොටස්. දැන් නුවන් අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ 1980 දශකයේදී මේ වගේ සාකච්ඡාවක් මේ වගේ අදහසක් තිබුණේ නැහැ. මොකද අපි හිතුවේ දැන් අපිට ඉගෙන ගත්තෙත් අපිට ඉගෙනුවෙත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට ආර්යෝ වෙනවා. ඒක සමතලා කරලා දානවා. ඊට පස්සේ ඒකේ හිටපු ස්වදේශික මිනිස්සු දස්යු කියන වචනෙන් හඳුන්වන්නේ. ඒගොල්ලෝ දකුණට පසුබැහැලා ගියාය. ඔය වගේ පරණ අදහස් ටිකක්. නමුත් අද අපි දන්නවා ඉන්දියාවයි ඉරානයයි අතරතුර ශිෂ්ටාචාර තිබුණා. විශේෂයෙන්ම ඔක්සකා ශිෂ්ටාචාරය කියන ශිෂ්ටාචාරය. ඒ ඔක්සකා ශිෂ්ටාචාරය ගැන මං හිතන්නේ අද අපි එළියට බහැලා 10 දෙනෙක්ගෙන් අහුවොත් එහෙම ඔබ දන්නවද ඔක්සකා ශිෂ්ටාචාරය කියලා? මම හිතන්නේ කවුරුත් ඒ ශිෂ්ටාචාරය දන්නවයි කියලා. ඉතින් පුරාවිද්‍යාඥයෝ කැණීම් කරලා මේ ඔක්සකා ශිෂ්ටාචාරය කියලා හඳුන්වන ශිෂ්ටාචාරයක් කියලා කියන්නේ නාගරික සමාජයක්. එතකොට ඉන්දියාවත් ඉරානයත් අතර අපි හිතුනේ ඉන්දියාවෙන් පිටත් වුණාට පස්සේ ආය අපට හම්බෙන්නේ ඉරානය. ඒ කියන්නේ පුරාණ පර්ෂියාව. ඒ අතර මුකුත් නැහැයි කියලා අපි හිතුවේ. නමුත් ඒ අතර තිබුණා මේ ඔක්සකා ශිෂ්ටාචාරය කියලා දැන් හඳුන්වන නාගරික සભ્યත්වයක්. ඊට අමතරව ඒවැයි තියෙන ජනාවාස දිහා බැලුවහම අද පුරාවිද්‍යාඥයන් අතර තියෙනවා ඒ ප්‍රදේශයේ තිබුණු ඒ සමාජය හඳුන්වන්න බැක්ටීරියා මාජියානා සංකීර්ණය. බැක්ටීරියා මාජියානා කොම්ප්ලෙක්ස් BMC කියලා හඳුන්වන ජනාවාස පද්ධතියක් ගැන අද අදහසක් තියෙනවා. එතකොට අපිට පේනවා අපිට නිකන් ඉස්සර තිබුණේ පර්ෂියාව ඊළඟට ඉන්දියාව අතරතුර ඉතින් මොකුත් නෑ වගේ. එහෙම එකක් නෙමෙයි. මේක නිකන් මේ සම්පූර්ණ එක දිග්ගට මානව ජනාවාස පැතිරී තිබිච්ච ප්‍රදේශයක්. එතකොට මේ නිසා තමයි ඉරාන සම්භවයක් තියෙන ජන සංක්‍රමණ ඉන්දියාව තුලට ආවේ. එතකොට අපි මේ වැඩසටහනක කිව්වා මේ අවසාන ඉරානීය සංක්‍රමණ ඉන්දියාව තුළට ආවන එන කාලයයි ඍග්වේදයේ රචනා වෙන කාලයයි සම්පාත වෙනවායි කියලා. ඒ වගේම අපි දන්නවා ඉන්දියාවේ චතුර්වර්ණය නේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන මේ චතුර්වර්ණ පිළිබඳ අදහස වේද සාහිත්‍යයේ එන්නේ. එතකොට මේවා ඔක්කොම එන්නේ මේ ඉරානීය සංක්‍රමණයෙන් පස්සේ. එතකොට ඉරාන සංක්‍රමණයක් වුණාට පස්සේ ඒ අය තමයි ආර්ය වෙන්නේ. ඉරාන් ආර්ය වෙනවා. එතකොට ඒ සංක්‍රමණිකයන් වාසය කළ භූමිය ආර්යාවර්තය. සමස්ත ඉන්දියාව නෙමෙයි ආර්යාවර්තය. දැන් අපි මේ සිතියමේ පේන ආකාරයට මේ ආර්යාවර්තය කියලා කියන්නේ ඉන්දියාවේ ඔය ඉරානය පැත්තට කියන්නේ පුරාණ පර්ෂියාව පැත්තට මුණ දීලා තිබිච්ච ප්‍රදේශය. අද ඕනනම් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඔය තක්ෂශීලා වගේ නගර ඒ පැත්ත තමයි මේ ආර්යාවර්තය වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා අපි අපේ හිතවත් උගත් ශ්‍රාවක හිතවතුන්ට කියන්න තියෙන්නේ මේ යුරෝපීයන් ආර්ය කියන වචනේ පාවිච්චි කරේ මිනිසුන් බෙදා දැක්වීමේ වාර්ගික අනන්‍යතාවක් තහවුරු කරන කාරණයක් හැටියට. නමුත් මේ ධර්ම සූත්‍රවල මේ විශේෂයෙන්ම පැරණි හින්දු මම උදාහරණයක් ගත්තේ ධර්ම සූත්‍ර. මේ ධර්ම සූත්‍රවල මේක මුල් අවස්ථාවේ යෙදුනේ මේ සංක්‍රමණික පිරිස්
වාසය කළ භූමිය. මොකද ඔහු හමෙන් සුදුයි. අපි අවසාන වැඩසටහනෙත් කතා කළා ඉරානය ගැනනේ. ඔවුන් රූමත් ආරෝහ පරිනාහ දේහයෙන් යුක්තයි. එතකොට බොහොම කාන්තාව බොහොම සුකුමාලයි. ඔවුන්ගේ තියෙන සුනිල විපුල විමල ගතිගුණේ රූප සම්පත්තිය බැලුහම ඉන්දියාවේ හිටපු ස්වදේශික කට්ටියත් එක්ක මේ අය සංසන්දනය වුණා. නේ අදත් අපි කාශ්මීර පැත්තට යනකොට නේපාලේ පැත්තට යනකොට ඔවුන්ගේ තියෙන රූප සම්පත්තිය අපිට පේනවා නේ. ඒක પરම්පරා ගණනාවක් තිස්සේ මේ ඥාන මිශ්‍ර වීමෙන් ඇතිවෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා නුවන් අපේ හිතවත් ශ්‍රාවක මහතුරුන්ට කියන්න තියෙන ප්‍රශ්නේ ඉදිරිපත් කරපු මේ යුරෝපීය ජාතකයෙන් නිර්මාණය කරපු ආර්ය කියන වාර්ගික අනන්‍යතාවයි ධර්ම සූත්‍රවල එන ආර්යා වර්තය හා එහි විසූ ආර්යයන් කියන එකයි අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. අපි විරාමය ගම්මු. විරාමයෙන් අනතුරුව නැවතත් අපි අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනත් සමග Unlimited History. අපේ ජාතික කතාව. අපි යළිත් අපේ සාකච්ඡාවට පිවිසමු. අන්ලිමිටඩ් හිස්ටරි සාකච්ඡාවට අද සඳුදා දවසේ ඔබ දන්නවා මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග අපේ ඉතිහාසය අපේ අක්මුල් සොයා එන මේ රේඩියෝ ටීකාවත් එක්ක අපි දැන් 56 වෙනි කොටස සපුරලා තියෙන්නේ. ඉතින් අපි යම්කිසි ආකාරයක රේඛීය ගමන් මාර්ගයක ගමන් කරනවා වගේම විශේෂ අවස්ථාවල ඒකින් පිට පැනලා ඒකට යම්කිසි ආකාරයක ඒ මූලික වැඩසටහන පෝෂණය කරන වැඩසටහන් මාලාවලුත් වැඩසටහනුත් ඔබ වෙත ගෙන එනවා. ඉතින් අපේ 56 වෙනි වැඩසටහන දැන් අපි 55 වෙනි වැඩසටහනේ ඔය ආර්ය ගැන කතා කරා වගේම අවසානයේ මේ සීවලි කියන රජින ගැනත් කතා කළා. ඒ ආශ්‍රිතව ඒ කාලේ අපේ රට පාලනය කරපු රජවරු ගැන සහ ඉතිහාසය ඒ පිළිබඳ සමය පිළිබඳව කතා කරලා තමයි අපේ 55 වෙනි වැඩසටහන හමාර කරේ. මං හිතන්නේ අපි අවසන් කළේ මට මතක හැටියට නුවන් ඉලනාග රජුරුවයි. ඉලනාග රජතුමා අවුරුදු 10ක් රට පාලනය කළා. ක්‍රිස්තු වර්ෂ 33 ඉඳලා ක්‍රිස්තු වර්ෂයෙන් 43 දක්වා අවුරුදු 10ක් රට පාලනය කළා. ඉලනාග රජතුමා තමයි අපි එදා කතා කරා ඔහු ඉන්දියාවට පලා ගියා කියලා. ගිහිල්ලා ඊට පස්සේ සේනාවක් රැස් කරගෙන ආවයි කියලා අපි පැහැදිලි ආරම්භයක් ගත්තා. ඉතා වැදගත් මේ වැඩසටහනේ අපි දීර්ඝව කතා කරන්න නියමිත ඉතා වැදගත් තේමාවක් සම්බන්ධයෙන්. මොකක්ද? අපි කිව්වා ඉලනාග රජතුමා සහ ලම්බකර්ණ වංශකයන් අතර ගැටුමක් ඇති වුණා කියලා. අපි කිව්වා මේ කවුද මේ ලම්බකර්ණ වංශිකයෝ කියලා අපි පැහැදිලි කරන්නම් කියලා. එතකොට මේ ලම්බකර්ණ වංශිකයෝ ලංකා ඉතිහාසයේ ඉතාම තීරණාත්මක වැඩ කොටසක් කරපු රජ පෙළපතක්. මේ රජ පෙළපත ලම්බකර්ණ රජ පෙළපත. ඒ කියන්නේ දැන් මේ ලම්බකර්ණ ගැන අපි මතක් කරේ ඉලනාග රජුරුවත් එක්ක ආරවුලක් ඇති කරගත්ත ලම්බකර්ණයෝ හැටියට. නමුත් ඇත්ත වශයෙන්ම අපේ ඊළඟ ඉතිහාසයේ ඊළඟ කාල පරිච්ඡේදය බලනකොට මේ ලම්බකර්ණ වංශිකයෝ තමයි මේ රටේ රාජ්‍ය බලය හිමි කරගන්නේ. ලම්බකර්ණ වංශිකය ඒ පරම්පරාවේ ඉතාම කීර්තිමත් රජවරු පාලකයෝ කීප දෙනෙක්ම හිටියා. ඉතින් ඒ හින්දා මේ ලම්බකර්ණ වංශිකයන්ට රාජ්‍ය බලය ලැබෙන ආකාරය සහ ලම්බකර්ණ රජවරුන්ගේ පෙළපත මේ රට පාලනය කරපු කාලයේ මේ රටේ තත්ත්වය පිළිබඳව අපි සැලකිය යුතු අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. මොකද මේ ලම්බකර්ණ වංශිකයන්ගේ රාජ්‍ය පාලනය ගැන ඉතිහාසය තුළ ඒ තරම් නිසි ඇගීමක් කරලා තියෙනවයි කියන එක ගැන එහෙම සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ අවස්ථාවේදී පුළුවන්කම ලැබෙනවා මේ ඉලනාග රජතුමා සමග ආරවුලක් ඇති කරගත්ත මේ ලම්බකර්ණයෝ සම්බන්ධයෙන් මේ කතාව ඉදිරියට ගෙන යන්න. නමුත් අපි මේකට අනුපිළිවෙලක් හදාගන්න අවශ්‍ය වන නිසා අපි දන්නවා ඉලනාග රජතුමා අවුරුදු 10ක් රාජ්‍ය කළා. ඊට පස්සේ කවුද රජ වුණේ කියන එකත් අපි දැනගන්න ඕන. අපි පහුගිය අවසාන වැඩසටහනේ අපේ ආර්ය වැඩසටහනට කලින් වැඩසටහනේදී අපි කිව්වා ඉලනාග රජතුමාට හිටියා කුඩා පුතෙක්. ඒ ආරවුල ඇති වෙන කාලේ චන්ද්‍රමුඛ සිව කියන එක. සාමාන්‍යයෙන් පොත්පත්වල සඳමුහුණු කියලත් මේ කුමාරයා හඳුන්වලා තියෙනවා. ඒ ඉලනාග රජතුමාගේ පුතා.
ඉලනාග රජතුමාගේ අවුරුදු 10ක පාලන කාලයෙන් පස්සේ රාජ්‍ය භාවයට ආවේ මේ චන්ද්‍රමුඛ සිව කියන කුමාරයා. සඳවත් කුමාරයා කියන්නේත් මෙතුමට වෙන්නද? සඳ මුහුණු කියලා තමයි තියෙන්නේ. සමහරට එහෙමත් කියනවා ඇති. නමුත් චන්ද්‍රමුඛ සිව තමයි ඔහුගේ නම. එතකොට මේ නම දිහා බැලුවාම මේ මොහුට කිසියම් ද්‍රවිඩ සම්බන්ධතාවක් තියෙනවා වගේ අපිට පේනවා. සමහරට ඉලනාග රජතුමාට හිටපු කිසියම් දෙමළ සම්භවයක් තියෙන දේවියකගේ පුතෙක්ද කියන එක පිළිබඳව අපට කියන්න සාක්ෂි නැහැ. නමුත් චන්ද්‍රමුඛ සිවගේ ඔහුට හිටිය දමිල දේවී කියලා බිසවක්. එතකොට මේකෙන් අපට පේනවා චන්ද්‍රමුඛ සිවගේ දමිල දේවිය ගැන මහාවංශය සඳහන් කරලා තියෙනවා. එතකොට එහෙමනම් මේ මොහුන්ට කිසියම් දකුණු ඉන්දියානු සබඳතාවක් මොනයම් ආකාරයකින් හරි තිබිච්ච බව අපට පේනවා. දැන් බලන්න ඉලනාග අවුරුදු 10යිනේ රජ කරන්නේ. එතකොට ඉලනාගට විරුද්ධව ලම්බකර්ණයෝ ආරවුලක් ඇති කරනවා කියන එකෙන් පේනවා ඉලනාගගේ පාලනය පිළිගැනීමට අකමැති කණ්ඩායමක් මෙරටේ හිටපු බව. දැන් මෙතනින් තමයි අපිට ලම්බකර්ණයන්ගේ අනන්‍යතාව සොයාගන්න වෙන්නේ. දැන් මොනවාද නුවන් කිව්වේ අපි දැන් කියන්නම් කවුද ලම්බකර්ණයෝ කියලා කිව්වට කවුරුත් ඒක ගැන කියලා නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ මහා ඝන වනාන්තරයට මේ ඉතිහාසයේ ඝන වනාන්තරයට ඇතුල් වෙලා මේ ලම්බකර්ණයන් යනු කවුදයි කියන එක පිළිබඳව යම්කිසි ගවේෂණයක යෙදෙන්න. දැන් වචනාර්ථයෙන් ගත්තොත් ලම්බකර්ණ කියන්නේ එල්ලෙන කන් ඇති කියන එකනේ. විශාල කන් තියෙන. විශාල කන් ඇතිනේ. දැන් සමහර අය මහන්සි අරගෙන තියනවා මේ අය යම්කිසි ජන කණ්ඩායමක් මේගොල්ලන්ගේ සලකුණ මේ එළුවා. එළුවන්ගෙන් එල්ලිච්ච කන් තියෙන. ඒ නිසා මේ එළුවා සංකේත කරගත් කණ්ඩායමක් ඒ නිසා මොවුන්ට ලම්බකර්ණ කියලා කිව්වා. නමුත් ඕක කියන්න කොහෙවත් සාක්ෂි නැහැ. කොහෙවත් එහෙම කියන්න බෑ. ඉතින් අපිට ඕන නම් ඔය සාහිත්‍ය දිහා බලලා ලම්බකර්ණ කියන්නේ එල්ලෙන කන් තියන අය, එල්ලෙන කන් තියෙන්නේ එළුවන්ටය. ඒ නිසා එළුවා ලකුණ කරගත් කණ්ඩායම ලම්බකර්ණ කියලා ඇඳින්නව අය. ඔහොම කියලා අපිට කතාවක් ගොඩනගන්න පුළුවන්. නමුත් අපි ඊට වැඩිය බලන්න වෙනවා මේකේ ඊට වැඩි වෙනත් දෘෂ්ටි කෝණයකින් තමයි මේ ලම්බකර්ණය දිහා අපිට බලන්න වෙන්නේ. ලම්බකර්ණ කියන වචනය පස්සේ අපි එළවනවට වැඩිය මොවුන් මේ රටේ මේ දේශපාලනයට ඇඟිලි ගැහිම සඳහා ඔවුන්ට තිබුණු බලය, ඔවුන්ට තිබුණු අවශ්‍යතාව, සුදුසුකම ගැන මම කතා කරන්නේ නැහැ. මොකද සුදුසුකමක් තියෙන බව පේන්නේ නැහැ අපිට. කොහොමවත් අපි වංශ කතා කියන විදිහට. නමුත් සුදුසුකමක් නැතුව මෙයා ඉදිරිපත් වෙන්නේ නැහැ මේ වැඩේට. මොකක් හරි හේතුවක් ඇතිනේ. මොකක් හරි හේතුවක් ඇතුවනේ මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් දැන් අපි ඒක තේරුම් ගන්න තමයි ඉදිරියට කටයුතු කරන්න ඕනේ. ඒතර චන්ද්‍රමුඛ සිව රාජ්‍යභාවයට ආවා. ඒතර චන්ද්‍රමුඛ සිවට යම්කිසි ද්‍රවිඩ සබඳතාවක් තියෙන්න ඇති කියලා අපට පේනවා. ඔහු මේ දමිල දේවී කියලා බිසවක්, ඔහුට ඒ දමිල දේවී නමින් වංශකතා හඳුන්වන බිසවක් ඔහුට සිටපු නිසා. එතකොට අපි බැලුවොත් එහෙම චන්ද්‍රමුඛ සිවට පාලනය ගෙනියන්න හම්බෙන්නේ අවුරුදු 9යි. එතකොට එයාගේ තාත්තා අවුරුදු 10යි, පුතා අවුරුදු 9යි. ඔහුට පස්සේ මේ චන්ද්‍රමුඛ සිවට හිටිය සහෝදරයෙක්. ඒ සහෝදරයා තමයි යසලාලක තිස්ස. අපි පුංචි පන්ති වල ඉඳලා යසලාලක තිස්ස ගැන දන්නවා. සුබ සහ යස කතාව. සුබ සහ යස කතාව නාට්‍යවලටත් ආවා. සයිමන් නවගත්තේ මහත්මයාගේ. එතකොට චන්ද්‍රමුඛ සිවගේ සහෝදරයෙක් තමයි මේ යසලාලක තිස්ස කියන පුද්ගලයා. එතකොට යසලාලක තිස්ස රාජ්‍යයට පත් වෙලා අපි දන්නවා ඔහුගේ රාජ්‍ය කාලය මහා විහිළු සහගත ක්‍රියාවකින් තමයි අවසන් වෙන්නේ. නේ? ඉතින් මං හිතන්නේ කවදාක්වත් දැන් ඒ කතාව අපේ හිතවත් ශ්‍රාවකයෝ දන්නවා. යසලාලක තිස්ස රජුගේ මාලිගාවේ සුබ මේ කියලා දොරටුපාලෙක් හිටියා. ඒ යසලාලක තිස්ස සහ සුබ රූපයෙන් ඉතාම සමානයි. ඉතින් යසලාලක තිස්ස එක් දවසක මේ අනිත් අය රැවටීම සඳහා මේ සුබ කියන දොරටුපාලයට රජ ඇඳුම් අඳලා සිංහාසනේ වාඩි කරලා එයාට දණ්ඩ නමස්කාර කරනකොට මිනිස්සු ඇවිල්ලා මේ යසලාලක තිස්ස දොරටුපාලයට ඇඳලා හිටියේ. ඉතින් ඔහු මහායියෙන් hina වුණා. ඊට පස්සේ මේ සුබ
මේ හිනාවෙන්නේ ඇයි කියලා යාව රාජවදයට පමුණුවන්ඩේ කියලා යසලාලක තිස්ස ඝාතනය කරලා සුබ රජ කරයි කියලා තමයි මේ කතාව තියෙන්නේ. මේක යම්කිසි විදිහේ නාට්‍යානු රූපී භාවයක් තියෙනවා. ඒ කියන්නේ යථාර්ථයට වඩා එහා ගිය එකක් තියෙනවා. යථාර්ථයට වඩා එහා ගිය යම්කිසි රූපක අර්ථයක් තියෙන බව අපට පේනවා. යසලාලක තිස්සගේ බලය යසලාලක තිස්සට අවුරුදු 7යි මාස 8යි රජ කරන්න පුළුවන් වුණේ. එතකොට මේ කාලයෙන් පස්සේ සුබ මේ රාජ්‍ය පැහැර ගන්නවා. එතකොට සුබ කවුද කියලා අපිට කියන්නේ නැහැ වංශ කතාව. දැන් චන්ද්‍රමුඛ සිවගෙන් පස්සේ යසලාලක තිස්ස චන්ද්‍රමුඛ සිවගේ සහෝදරයා හැටියට බලයට පත් වෙනවා. නමුත් යසලාලක තිස්සගෙන් පස්සේ සුබගේ ගමම් මාවත අපිට පේන්නේ නැහැ සුබ කවුද කියලා. කොහෙන් ආපු කෙනෙක්ද කියලා කොහෙන් ආපු කෙනෙක්ද කියලා හොයාගන්න බෑ. මං හිතන්නේ මහා වංශය රචනා කරන අවධිය වන විට සුබගේ අනන්‍යතාව සුබ පාලනය කළා. සුබ හරියට අවුරුදු 7ක් ක්‍රිස්තු වර්ෂ 60 ඉඳලා 67 දක්වා අවුරුදු 7ක කාලයක්. යසලාලක තිස්සත් 7යිනේ. 7යි මාස 8යි. 8යි. ඔව්. අර හරියට අවුරුදු 7යි. එතකොට එයා 7ක් පාලනය කළා. ඉතින් අවුරුදු 7ක් පාලනය කරනවා කියලා කියන්නේ දොරටු පාලෙක්ට පුළුවන් ද එහෙම කරන්න? පුළුවන් ද කරන්න? එතකොට අවුරුදු 7ක් පාලනය කරනවා කියන එක කොයිතරම් බරපතල කාරණයක්ද කියලා අපිට පේනවා. 5ක් පාලනය වෙලනෝනේ අපි හැමදාම. අපි 5ක් පාලනය වෙනකොට අපිට තේරෙනවා රටකට මොකද වෙන්න පුළුවන් කියලා. නේද? අපිට ඕනද නැද්ද කියලා 2-3ක් යනකොටම තේරෙනවානේ. එතකොට සුබ 7ක් පාලනය කරයි කියලා කියන්නේ ඔහු යම්කිසි ස්ථාවරත්වයක ඉඳලා තියෙනවා. ඒක තමයි දැන් ඕනම කෙනෙක්ට සාධාරණ ප්‍රශ්නයක් නැගෙනවනේ. මේ වගේ විහිළුවකින් රජවෙච්ච දොරටුපාලයෙක්ට ඒ කාලේ තියෙන ඔක්කොම දේවල් සමනය කරන. දැන් අපි දන්නවා අපේ සංඝයා වහන්සේලා කොයි ආකාරයෙන්ද රාජ්‍යයට බලපෑම් කළේ. දුටුගැමුණු රජුරුවන්ගේ ඉඳලම අපි ඒක දැක්කනේ. ඉතින් ඒවත් හරියට බැලන්ස් කරගෙන අනිත් දේවලුත් බැලන්ස් කරගෙන දොරටුපාලයෙක්ට පුළුවන් ද අවුරුදු 7ක් රජකම් කරන්න කියන ප්‍රශ්නේ මට නම් ඇති වෙනවා සර්. නෑ ඒක ලොකු ප්‍රශ්නකුත් නෙමෙයිනේ ආපස්ස හැරිලා බැලුවහම. නේද අපේ දේශපාලන ඉතිහාසයේ මට හිතෙන්නේ එච්චර ලොකු ප්‍රශ්නයක් කියලා ඒක. අපිට එච්චර ගාණක් නැහැ නේද? අපිට එච්චර ගාණක් නැහැ. මේක මම හිතන්නේ මේ ඓතිහාසික උරුමය තමයි මේ යන්නේ. දැන් ඔබ කිව්වා මේ සුබ මේ විහිළු වලින් රජ වෙච්ච කෙනෙක් මෙච්චර කල් ඉන්න පුළුවන්ද කියලා. මේ විහිළු වලින් රජ වෙන්නේ ඔක්කොම. නේද? ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක තරම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද මේ විහිළු කරලා විහිළු ඉවර වෙනවනේ. ඒ විහිළු අලුත් එක්කෙනෙක් කියලා විහිළු කරනවා ඊට පස්සේ තව කට්ටියක් කියලා විහිළුවක් කරනවා. ඉතින් අපි hina වෙලා ඊට පස්සේ අඬනවා නේ. විහිළුවේ රඟ කොහොමද කියනවනම් hinaවෙන් පටන් අරන් අපි කඳුළු වෙනතුරු අඬනවා ඒ විහිළුවට නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ history repeats කියලා කියනවනේ නේද? ඉතින් ඒ නිසා හැම එකක් වෙන්නත් පුළුවන් අපිට. ඒක සයිමන්නාව ගත්ත එක මහත්තයා ඔය අනුභූතිය ගන්න ඇත්තේ නාට්‍යයකට නිකම්ම නෙමෙයිනේ. නෑ මේක ලොකු ප්‍රහසනයක්. සුභසායස නාට්‍ය බැලුවම ලංකාව බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒක ප්‍රහසනයක්. ඉතින් ඇත්තෙන්ම මෙතනදී පේන්න තියෙන්නේ මෙතන තියෙන වැදගත් දේ මේකයි. දැන් මහාවංශය රචනා කරනකොට සුබ මේ විහිළුකාරයෙක් හැටියට නේද මේ යසලාලක තිස්ස තමයි විහිළුව කරන්නේ. ඒ විහිළුවට ලක් වෙන්නේ සුබ. එතකොට එහෙම රජපුටුවේ වාඩි වෙලා අපි වාඩි කරයි කියන්නේ රජ බලයෙන්. නමුත් ඒ ගැහි රජපුටුවේ වාඩි වෙන මිනිස්සයාට පුළුවන් රජාව මරන්න කියලා නියෝගයක් දෙන්න. නේ? ඒ නිසා අපිට පේනවා මේකේ නාට්‍යානුරූපී බවක් මේ වෘතාන්තය තුල තියෙනවා. ඒක ඒ නාට්‍යානුරූපී භාවය ඉදිරිපත් වෙන්න ඇත්තේ වංශකථා රචනා කළ අපේ ස්වාමින් වහන්සේලාට පුළුවන්කමක් සමත්කමක් නොතිබෙන්න ඇති සත්‍ය වශයෙන්ම සුබට මේ රජයට තියෙන අයිතිවාසිකම මොකක්ද කියන එක කියන්න. ඒක හරි හමං විදියට වළංගු ආකාරයකට ඉදිරිපත් කරන්න තොරතුරක් නැති වෙනකොට අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා අපේ ඓතිහාසික විශේෂයෙන්ම මහා වංශය එවැනි දුර්බෝධ අවස්ථාවලදී මේ ඉතිහාස කතාවේ අඛණ්ඩතාව ගලාගෙන යන්න අවශ්‍ය කරන සමෝච්ච රේඛාව නිර්මාණය කරන්න ඇතැම් රූපකාර්ථ දනවන නාට්‍යානුරූපී අදහස් ඉදිරිපත් කරයි කියන කාරණය. එතකොට නමුත් ඒක
ඒක මහානාම හාමුදුරුවෝ එහෙම රූපකාර්ථයකින් නාට්‍යානුරූපීව ඉදිරිපත් කරාට ඇත්තම එව්වර නාට්‍ය හැදුවා අපි. ඊට පස්සේ සමාජය තුල මහානාම හාමුදුරුවෝ කියනවත් හිතුනේ අපි ඒ නාට්‍ය හදයි කියලා. අපි නාට්‍ය හදයි කියලා. නමුත් උන්වහන්සේ ඒ නාට්‍යයක් හදන්න හොඳ තේමාවක් අපිට දුන්නා. ඒ විතරක් නෙමෙයි නුවන් බලන්නකො දැන් ඉතිහාසයේ ඇතුලේ තියෙන කතා ගත්තොත් එහෙම. දැන් අපි ඉතිහාසය ඉගෙන ගත්ත කාලේ අපිට මතක එක කතාවක් තමයි ගජබා රජුරු නීල මහා යෝධයත් එක්ක දකුණු ඉන්දියාවට යනවා කියන මූද දෙබෑ කරන කතාව. ඊට පස්සේ ඒ කතා අතරේ තියෙන එලාර දුටු ගැමුණු කතාව. ඒ අතරේ තවත් කතාවක් තමයි සුබ සහයස කතාව. නේ? ඉතින් අර ඉතිහාසය තුල තියෙන ඒ නාට්‍යානුරූපීව යම්කිසි හේතුවක් නිසා ඉදිරිපත් කරපු සිද්ධිය මේ මෑත කාලීන ඉතිහාසාත්මය අරගෙනයි තියෙන්නේ. අපි කාගෙත් ඔළුවල ඒ අදහස් තමයි තියෙන්නේ. අපි සමහර වෙලාවට කියනවා අම්මේ මේ මට මේ පුටුව දාලා යන්න බයයි කවුරු හරි මේ සුබ කෙනෙක් වාඩි වෙයිද මේකේ ඇවිල්ලා කියලා. අපේ භාෂාවෙත් අපි ඒක පාවිච්චි කරනවා. නමුත් මේ ඉතිහාස කතාවේ බලනකොට නුවන් අපි තාම කල්පනාකාරී වෙන්න ඕන. මේ යසලාලක තිස්ස දැන් අපි පටන් ගත්තේ ඉලනාගගෙන්නේ. ඉලනාගගෙන් චන්ද්‍රමුඛ සිව ඔහුගේ පුතා ඊට පස්සේ චන්ද්‍රමුඛ සිවගේ සහෝදරයා යසලාලක තිස්ස යසලාලක තිස්සගෙන් පස්සේ සුබ කවුද කියලා අපට පේන්නේ. අපි දන්නේ සුබ කියන්නේ දොරටුපාලෙක්. ඔව්. දැන් මට මේක මේ වාර්ෂික ගණනය කර ගැනීමක් කරන්න අවශ්‍යයි. දැන් යසලාලක තිස්ස රජ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ කීයේ වගේද? 52 පටන් අරගෙන ඔහු 60න් ඉවර කරනවා. ඔව්. ඒ අවුරුදු 7යි මාස 8ක් වගේ යනවා. ඒ කියන්නේ පළවෙනි සියවස වගේනේ අපේ පළවෙනි සියවස. හැබැයි අපේ මහාවංශය ලියවෙන්නේ 5 වෙනි සතවර්ෂයේ. ඊට අවුරුදු 400කට විතර පස්සේ හාමුදුරන්ට එතන මේ කොහොමද ලින්ක් එක හැදුනේ කියලා හොයාගන්න බැරි වෙන එක සාධාරණයි. පරම්පරා කීයකට පස්සේද? ඒකත් එහෙමයි. දැන් මහාවංශය රචනා කරනකොට උන්වහන්සේ කියනවානේ මම පුරාණ කතා පාවිච්චි කරයි කියලා. පුරාණේ කතෝපෝසෝ කියලානේ. එතකොට සමහර විට නොයදගත් රජවරුන් ගැන ජනමතකේ එන්නේ නැහැ තොරතුරු. එහෙම කෙනෙක් හිටියද කියලා. ඒගොල්ලෝ සමහරට අමතක කරලා දානවා. ඒ නිසා ජනමතකය ඇතැම් කෙටි කාලයක් පාලනය කර ඇතැම් නොයදගත් රජවරුන් ගැන ජනමතකය ගෙනාවෙන්නේ නැහැ සමහර වෙලාවට. සමහර ජනමතකයේ ජනකතාවක් වගේ හාමුදුරුවෝ දක්වා ආවෙන්නත් බැරිද ඔය දොරටුපාල රජවීම? නෑ ඒක තමයි. ජනයා ප්‍රතිනිර්මාණය කරන්න ඇති. කතා හදනවනේ රජුන්ට හැමදාමත්. කතා හදනවනේ. දැන් හුඟක් රජවරුන්ට කතා හදලා තියෙනවනේ. නම් පවා හැමනේ. නේද? කල්ලාට නාග කියලා කියන එක. ඉතින් ඔක සිංහලෙන් කිව්වොත් තට්ට නාග කියන එකනේ. ඔය පාලියෙන් තියෙන හින්දා හොඳයි මේ නම වගේ පේන්නේ. එතකොට ආමණ්ඩගාමිනී අබය ඔය වගේ නම් තියෙනවානේ. එතකොට කෙසේ හෝ ඒවා සුභගේ අනන්‍යතාව අපට පේන්නේ නැහැ. දැන් අපි නිතරම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ රටේ පිළිගැනීමක් තිබුණා රජය අත්පත් කරගන්න නම් ඒ රාජ්‍ය උරුමය තියෙන්න ඕනේ කියලා. දැන් ඕක මේ ඉන්දීය සම්භාව්‍ය ග්‍රන්ථවලත් තියෙනවා උභය කුල පාරිශුද්ධ. ඒ කියන්නේ අම්මගේ පැත්තෙනුයි තාත්තගේ පැත්තෙනුයි පරම්පරා 7ක් යනකම් පාරිශුද්ධත්වයේ අඛණ්ඩතාවය ආරක්ෂා කරලා තියෙනවා නම් තමයි ඒ අය කුලවත් කියන වචනෙන් හඳුන්වන්නේ. ඒතර රාජ්‍යයටත් රාජ්‍ය උරුමයක් තියෙන්න ඕන කියලා කියනවානේ. ඒ කියන්නේ රජ පවුලට ඥාතිත්වයක් තියෙන්න ඕනේ. ඥාතිත්වයක් තියෙන්න ඕනේ. එක්කෝ දරුවට එක්කෝ සහෝදරයාට එහෙම යන ක්‍රමයක් තිබ්බනේ. ඔව් ඒක කොයිතරම් අහිතකර දෙයක්ද කියන එක අපිට පේනවානේ. තාත්තගෙන් පුතාට බලය යන එක. හරි දැන් ඒක අපි තාම උත්සාහ කරනවානේ නඩත්තු කරගෙන ගෙනියන්න. අනුපිළිවෙල පවුලේ අයට බලය යන එක. බලයට යන එක සහෝදරයන්ට. ඉතින් ඒක හොඳ ප්‍රැක්ටිස් යන්නේ. මොකද හේතුව හොඳ පුරුද්දක් නෙමෙයි. නුවන් ඉදිරියේදී මම කියන්න තිබිච්ච එකක් මේ වෙලාවේ මතක් කරන්නේ. අපිට ඉතිහාසයේ පේන එක ගම්ම්‍යතාවක් තියෙනවා. ඒක ඉදිරියට අපි තව ඉදිරිපත් කරන්න ඕන. මොකද ඒ ගම්ම්‍යතාව අර රාජ්‍යත්වයේ පිළිබඳ අනුපිළිවෙල. කියන්නේ උරුමය. ඒ උරුමය කඩලා අලුතෙන් කෙනෙක් ආවම එයා තමයි හුඟක්ම ප්‍රතිභාපූර්ණ පාලකෙක් බවට පරිවර්තනය වෙන්නේ. අපේ ඉතිහාසයේ ඒ ගම්ම්‍යතාව දකින්න තියෙනවා. ඒ කියන්නේ ඒකේ අර රාජ පරම්පරාවෙන් ආපු රජවරු නරකයි අදක්ෂයි කියන එක නෙමෙයි. ඒ අයත් බොහොම හොඳට කරගෙන ගියා. එහෙම දුටුගැමුණු රජුරු ආවෙත් එහෙමනේ. එහෙමනේ ආවේ දෙකටම. ඒ අය බොහොම හොඳට ධීර වීර සම්පන්න ආකාරයට රජය අරන් යනවා. හැබැයි ඒ රාජ අනුපිළිවෙලෙන් මිදිලා ප්‍රභවය පැහැදිලි කිරීමට අපැහැදිලි පුද්ගලයෙක් රාජ්‍ය බලයට ඇවිල්ලා ඔහු රාජ්‍ය බලයට ආපු ක්‍රමේ
පැහැදිලි කරලා තියෙනවා නම් වංශ කතා. ආවේ කොහොමද කියලා. ඔහු හෝ ඇයලා හුඟක් අඩුයි. ඔහු ඊටාම නිර්මාණාත්මක ප්‍රතිභා සම්පන්න විදියට රාජ්‍ය අරගෙන ගිහිල්ලා තියෙනවා. අපි ඉදිරියේදී අවස්ථානුකූලව ඒ චරිත ගැන එහෙම පැහැදිලි කරමු. චරිත අපිට ඉස්සරහ හම්බ වෙනවා. ඉස්සරහදී අපිට ඒ චරිත හම්බ වෙනවා. දැන් අපිට ආසන්නෙම එහෙම චරිතයක් හම්බෙන්න යනවා. දැන් අපි මේ යස කියන චරිතය පිළිබඳව තමයි යසට කතා කරමින් ඉන්නේ. ඔව් යසට කතා කරලා දැන් සුබත් ඇවිල්ලා ඉන්නේ. සුබත් ඇවිල්ලා ඉන්නේ. එතකොට දැන් අපිට පේනවා දැන් හොඳ නිර්ණායකයක් තමයි මේ රජවරුන්ගේ සාර්ථකත්වය හා ඔවුන්ට සමාජයේ තිබුණු දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ අධිකාරය මැනගන්න මොවුන් රාජ්‍ය පාලනය කරපු කාලය දිහා බැලුවා. දැන් සාර්ථක රජවරු බොහෝ අවස්ථාවල දීර්ඝ කාලයක් රාජ්‍ය පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. දැන් අපි ඉලනාගගෙන් පටන් ගත්තොත් ඉලනාග අවුරුදු 10යි, ඔහුගේ පුතා චන්ද්‍රමුඛ සිව අවුරුදු 9යි, ඔහුගේ සහෝදරයා යසලාලක තිස්ස අවුරුදු 7යි මාස 8යි. ඊට පස්සේ ප්‍රභවය සම්භවය පැහැදිලි නැති අර දොරටුපාලය අයයි කියන සුබගේ රාජ්‍ය කාලය අවුරුදු 7යි. ඊටාම කෙටි කාල පරිච්ඡේදවල මේ අය රාජ්‍ය පාලනය කරලා තියෙන්නේ. දැන් මෙතනදී තව තියෙනවා මේ ඓතිහාසික රූපකයක් නිර්මාණය වෙලා. ඓතිහාසික කතාවක්. මොකක්ද? මහාවංශයේ කියනවා සුබට අහන්න ලැබුණයි කියලා මේ ලම්බකරණ වංශිකේ කවදා හරි දවසක රාජ්‍ය පැහැර ගන්නවයි කියලා. ඔහුට නිමිති ශාස්ත්‍රඥයෙක් කියලා තියෙන්නේ. රජවරුන්ට උපදෙස් දෙන්න ඉන්නවනේ නිමිති ශාස්ත්‍රඥයෝ. රජවරු ඇති කරන්නෙත් ඒගොල්ලෝ නැති කරන්නෙත් ඒගොල්ලෝ. ඒතර ඒ කාලෙත් ඕක තිබුණා. හරි. එතකොට මේ රජවරුන්ට නිමිති ශාස්ත්‍රඥයෙක් සුබට කියනවා ලම්බකරණ වංශිකයෙක් එයාගෙන් රාජ්‍ය පැහැර ගන්නවයි කියලා. පැහැර ගන්නවයි කිව්වහම සුබ ලම්බකරණ කියන නම තියෙන්නේ යමෙක්ද ඔහුව ඝාතනය කරනවා. එහෙම ඝාතන රැල්ලක්. ඒ කියන්නේ ලම්බකරණ වංශිකයෝ එතකොට මේ ජීව විද්‍යාත්මක සාධකයක් නෙමෙයි කියන එකත් ඔතනින් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ලොකු කන් තියෙන හරි එහෙම කට්ටියක් නෙමෙයි කියලා පැහැදිලි වෙනවා. ඒ නම දරන කට්ටිය. හරි. එතකොට දැන් මේ බලන්න මේක මහාවංශය එහෙම අවධාරණය කරලා නැහැ. දැන් ඉලනාගටනේ පළවෙනි අවස්ථාවේම ලම්බකරණයෙන් තර්ජනය එන්නේ. එතකොට ඉලනාග ලම්බකරණයන්ව මැඩ පවත්වනවා. අර අපි කිව්වේ නාස් කැපුවා, ඇඟිලි කැපුවා. ඔහොම කළා හු ඉන්දියාවට ගිහිල්ලා ඇවිල්ලා සේනා සංවිධානය කරගෙන රුහුණේ ඉඳලා ඇවිල්ලා මේ කවුද ලම්බකරණයෝ යම් කිසි දුරට මර්ධනය කළා. එතකොට ඒ අවස්ථාවේදී මේ ලම්බකරණයෝ දේශපාලනික වශයෙන් තීරණයක් අරගත්ත බව අපිට පේනවා. මේ වෙලාවේ ඉලනාගට අභියෝග කිරීම සුදුසු නෑ, මේක තවදුරටත් ප්‍රමාද කළ යුතුයි කියලා. එහෙමනම් අපිට පේනවා දැන් බලන්න ඉලනාගගෙන් පස්සේ චන්ද්‍රමුඛ සිව ඇවිල්ලා, චන්ද්‍රමුඛ සිවට පස්සේ යසලාලක තිස්ස ඇවිල්ලා, යසලාලක තිස්සගෙන් පස්සේ සුබ ආවමත් සුබ බයෙන් පෙළෙනවා ලම්බකරණයෝ එයාට අභියෝග කරයි කියලා. එච්චර අභියෝග කරන්න පුළුවන් ජන කොට්ටාසයක් හැටියට හිටියද අන්න එතන තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ලම්බකරණ වංශිකයන්ගේ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නය අපි ඉදිරියට ගේන්න හොඳම වේදිකාව තමයි ඇයි මෙච්චර කාලයක් මේගොල්ලෝ කුරුමානං අල්ලන්නේ මේ රටේ දේශපාලනයට. රජවරුත් බය ඇයි ඒගොල්ලෝ? රජවරුත් බය ඇයි ඒගොල්ලන්ට? අනික බලන්න දැන් ඉලනාග තිසාවැවේ දියනනා ඉන්නකොට දාලා එනවා. දාලා එනවා රජයක් පිටවනවානේ. ඔව්. එතකොට මේ අයට තිබිච්ච බලය. හරි. එතකොට අපිට පේනවා දැන් මහාවංශය විස්තර කරන්නේ නැහැ මෙහෙම සමාන්තර බල න්‍යෂ්ටීන් තියනවා කියන කාරණය. එතකොට අපිට මෙතනදී වටහා ගන්න තියෙන එක දෙයක් තියෙනවා. දැන් මේ ඉලනාගගෙන් පස්සේ ඉලනාග දකුණු ඉන්දියාවට ගිහිල්ලානේ එන්නේ. හරිද? එතකොට ඉලනාග අපි එක වැඩසටහනක කිව්වා අර තිස්ස මහරාමේ සහ කිරින්දේ තියෙන සෙල්ලිපිවල උපරජ නග කියලා එක්කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය අතෑරලා බුද්ධ ආගම වැළඳ ගන්නවා කියලා සෙල්ලිපියේ කොටලා තියෙනවා කියලා. ඒකෙදි අපි තර්කයක් ගෙනාවා. මේ ගැන අපේ CW නිකලස් තමයි ඉස්සෙල්ලම කිව්වේ මේ කවුද මේ වෙන රජෙක් මේ නාග කියලා කියන්නේ කියලා. එයා කිව්වේ නෑ මේ ඉලනාගයි කියලා. කෙසේ හෝ වේවා අපි කිව්වා මේ ඉලනාග වෙන්න පුළුවන් කියලා. මොහොම මිත්‍යා දෘෂ්ටිය අතාරිනවා කියන එකේ අදහස සමහරට ඔහු ඉන්දියාවට ගිහිල්ලා
දරපු මතය වෙන්න පුළුවන් කියලා අරන් ආපු මත අයින් කරලා මොහු බුද්ධාගමට ආවයි කියලා. දැන් බලන්න ඒකේ සම්බන්ධතාව දැන් ඉලනාගගේ පුතා චන්ද්‍රමුඛ සිවට ඉන්නවා දමිල දේවී කියලා බිසවා. ඒතර අපිට පේනවා යම්කිසි විදිහේ අර දකුණු ඉන්දියානු සම්බන්ධතාවක් මේ රජ අතරේ තිබුණයි කියලා සහ මොවුන්ගේ කෙටි පාලන කාලයට හේතු වෙන්නෙත් ඇත්තේ මොවුන්ට විරුද්ධව තිබිච්ච යම්කිසි ප්‍රතිවිරෝධතාවක් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිවිරෝධතාවට එරෙහිව වෙන්න පුළුවන් ඉලනාගලා හුඟක් මහන්සි වෙනවා වැඩ කරන්න. දැන් ඉලනාග තමයි මේ ඔය තිස්ස වැව කියන එක. ඒ තිස්ස වැව ඉදිරි හදන්නේ. ඊළඟට තිස්ස වැවට කිරින්දියෝයේ ඉඳලා වතුර ඇලක් ගෙනාවා. මේ වගේ සංවර්ධන වැඩ කරන්න මහන්සි ගන්නවා. ඉතින් ඒ ප්‍රතිවිරෝධතාව සමනය කිරීම සඳහා තමයි ඒක කරන්නේ. දැන් අපි දන්නවා නායකකර් වංශික රජවරුන්ට තිබිච්ච දේශීය ප්‍රභූන්ගෙන් තිබිච්ච සහ රටෙන් තිබිච්ච ප්‍රතිවිරෝධතාව සමනය කරන්න කීර්ති රාජසිංහ රජුරෝ වගේ අය අර වැලිවිටියේ අසරණ සරණ සරණංකර හිමියන් මූලික කරගෙන ලංකාවේ පන්සල් දියුණු කරා. නේ පන්සල් ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා. එතකොට අර ඒගොල්ලන්ට සමාජය තුලින් එන නොඑක් ප්‍රතිවිරෝධතා සමනය කරගන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රතිවිරෝධතාවයේ අදහස වෙන තැනකට යොමු කරාම. සමාජය තුළ දේශපාලනික වශයෙන් මොන හරි අර්බුදයක් එනකොට දේශපාලනය විසින්ම වෙනත් තේමාවක් නිර්මාණය කරනවා. නිර්මාණය කරා මිනිස්සු ඒ පැත්තට හැරෙනවා. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නකොට මේ ප්‍රශ්නේ යම් කිසි විදිහකට අමතක කරන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඉතින් ඒක ඉතිහාසයේ පුරාමත් එහෙම තිබිච්ච බවට අපිට පෝණෑ තරම් සාක්ෂි තියෙනවා පෙන්වන්න. ඉතින් කොහොම හරි ඔන්න බලන්න දැන් අර මහවංශයේ කියනවා සුබ බයෙන් පෙළුණයි කියලා. ඒ කතාව කියන්නේ නිමිත්ත ශාස්ත්‍රඥයෝ තමයි මේ කියන්නේ. ලම්බකරණ වංශිකේ රජයේ පැහැර ගන්නවායි කියලා. ඒ නිසා ලම්බකරණ වංශිකයන් ඝාතනය කිරීමේ ව්‍යාපාරයක් සුබ ගෙනියනවා. මේකෙන් කියන අදහස තමයි තවම ඉලනාගගේ කාලේ පටන් ගත්ත ලම්බකරණ සහ පාලක පන්තියේ ගැටුම තවම නිමා වී නැහැ කියන අදහස. එතකොට මේ අතරතුර මේ සුබ රජුරවන්ට සේවය කරපු එක්තරා සෙනවියෙක් කුට ඥාතිත්වයක් තිබුණා මේ ලම්බකරණ වරුන්ට. ඉන් පස්සේ වෙන කතාව අපි මේ විරාමයෙන් පස්සේ සාකච්ඡා කරමු. ඔව් අපි විරාමයට යනවා. අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනේ අපේ විරාමයට අනතුරුව අපි දැන් සුබට සුබ යටතේ හිටිය සෙනවියා ලම්බකරණ වංශිකයොත් එක්ක තිබිච්ච ඥාතිත්වයෙන් මොකද්ද කරගත්තේ මොකද වුණේ කියන කාරණේ අපි සාකච්ඡාවට ගමු. අපිව නරමන YouTube ඔස්සේ අපිව නරමන උදවියට එහි කමෙන්ට් එකක් විදිහට ප්‍රශ්න යොමු කරන්නත් පුළුවන්. නැත්නම් අපිට ලියන්න පුළුවන් net fm තවල්පෙට්ටිය 2045 කොළඹ net fm තවල්පෙට්ටිය 2045 කොළඹ unlimited history හෝ මහාචාර්ය රාජ් සෝමදේව කියන නම දාලා ඔබට පුළුවන් ලිපි අපවත යොමු කරන්න. අපි යම් විරාමයකට විරාමෙන් අනතුරුව නැවතත් unlimited history සමග Unlimited History අපේ ජාතික කතාව. අපි යලිත් අපේ වැඩසටහන සමග එක්කාසු වෙමු. අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන සමග ඔබට පුළුවන් අපිට කතා කරන්න 0112553363 කියන දුරකථන අංකයෙන් 0112553363 කියන දුරකථන අංකයෙන් වගේම අපි ලියනවා නම් තබල්පෙට්ටිය 2045 කොළඹ මතක ඇතුව අන්ලිමිටඩ් හිස්ටරි හරි මහාචාර්ය රාජ් සෝමදේව හරි කියලා ඒ ලිපියේ ලිපිනයට උඩින් සඳහන් කරන්න. ඉතින් එහෙම නැතුව අපිව බලන කට්ටිය නම් අපේ YouTube වැඩසටහනට හරි නැත්නම් Facebook අඩවියේ තියෙන බැනර් එකට හරි වුණත් කමෙන්ට් එකක් විදියට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ප්‍රශ්න යොමු කරනවා විතරක් නෙමෙයි අපි ඔබගෙන් බොහොම කාරුණිකව ඉල්ලීම් කීපයකුත් ඉදිරිපත් කළා. විශේෂයෙන් මේ මැදිරියෙන් පිට ගිහිල්ලා කරන වැඩසටහන් විශේෂයෙන්ම ඒ වැඩසටහන් වල ආකෘතිමය ස්වරූපයත් එක්ක විශාල පිරිවැයක් ඒ වැඩසටහන් සඳහා අපිට වැය කරන්න වෙනවා. ඉතින් ඒ සඳහා අපි අනුග්‍රහක බහුතුන්ගෙන් ඉතාමත් කාරුණික අනුග්‍රහයන් ප්‍රාර්ථනා කළා. කීප දෙනෙක් අනුග්‍රහය දක්වලා තියෙනවා. ඔබටත් පුළුවන් අපේ වැඩසටහන් මාලාවක්ම තියෙන නිසා අපි ඉදිරියේදී වැව් ගැන අපේ වාපි සංස්කෘතිය ගැන අපි කරන්න ඉන්නවා. ඒකම රජරට ගැන වෙනම කරන්න ඉන්නවා. සීගිරිය ගැන නම් ඇත්තටම දැනටමත් අපිට ආධාර කීපයක් ලැබිලා තියෙනවා එම වැඩසටහන් කරන්න. ඉතින් මේ ඉදිරියේදී මේ වැඩසටහන් කරන්න අපි බලන් ඉන්න අයට නම් අපි මේ පළ කරන්න අපේ කාර්යාලයේ දුරකථන අංකය ඔබට පුළුවන් එතෙන්ට කතා කරලා සතියේ දවස්වල කාර්යාලයේ වේලාවන් තුල නම් වඩා හොඳයි. උදෑසන 9ත් 5ත් අතර නම් වඩා කැමති. නැත්නම් පැය 24ම අපේ ආයතනයේ ක්‍රියාත්මකයි. එහෙම නැත්නම් අපේ ඊමේල් ලිපිනයන්
YouTube බලන උදවියට නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සර්ගේ මගේ ඊමේල් ලිපිනයන් පළ කරලා තිනවා. ඒ අරහත් ඔබට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. අපි අපේ වැඩසටහනට එමු. අපි ලම්බකරණ පෙළපත කියන ප්‍රශ්නේ මම ඇහුවා කවුද මේගොල්ලෝ කියලා. ඒගොල්ලන්ගේ ඔවුන්ගේ අනන්‍යතාවය විග්‍රහ කර ඉන්න අතරම අපි මේ කරගෙන ආපු කතාවට විරාමයක් තියන්න වුණා. අපි එතනින් කතාව ආය ආරම්භ කරමු. ඔව් අපි විරාමයට කලින් වැඩසටහන නතර කළේ සුබ කියන පුද්ගලයා ඔහු රාජ්‍යයට සම්භවයක් ලබාගත්තේ කොහොමද කියන එක අපැහැදිලි. ඒ වගේම ඔහු ලම්බකරණ වංශිකයන්ට බියෙන් කාලය ගත කරයි කියන එක. දැන් ඔන්න අපිට මේ මහා වංශයේ තවදුරටත් හොඳටම මේ කතාව නාභිගත කරලා පෙන්නනවා. ඒ පෙන්වන්නේ කොහොමද? මෙතනත් ටිකක් නාට්‍යානුරූපී ගතියක් මේ කතාවේ තියෙනවා. දැන් මම වැඩසටහනේ අර විරාමයට කලින් කතාවේදී මම කිව්වා සුබ ළඟ වැඩ කරපු සෙන්පතියෙක් හිටියයි කියලා. ඔහු ලම්බකරණ පෙළපතට සම්බන්ධයි කියලා. ඔහු ලම්බකරණ පෙළපතට සම්බන්ධයි කියලා. එතකොට ඒක මෙතන අපි හදපු මේ වංශ කතාව හදපු යම්කිසි විදිහේ නිකන් සම්බන්ධ කරන නිකන් ලූප් එකක් වගේ එකක් තමයි කියලා අපිට පේන්නේ. හරි. එතකොට ඊට පස්සේ මහා වංශය කියනවා මේ සුබ රජුරුවෝට හඬ ලැබුණයි කියලා වසබ නම් ඇතියෙක් රජවන්නේය යන ශ්‍රුතියෙන් එහෙම කනට ඇහුණා වසබ කියලා කෙනෙක් රජ වෙන්න යනවායි කියලා ශ්‍රුතියෙන් අහලා රජතෙමේ හැම කල්හිම ලක්දිව වසබ නම් ඇති සියල්ලන්ම මරවයි. ඔන්න දැන් එනවා වේදිකාවට මේ කතාව. එතකොට සුබට අහන්න ලැබෙන ශ්‍රුතියෙන් දැනගන්නේ. يعني මිනිස්සු තැන් තැන් වල කියන්න ඇති කනින් කොනින් දැනගන්නවා වසබ තමයි ඊළඟට රජ වෙන්නේ. මේ නිකන් කුඹුරක පඹෙක් හිටවල දෙනකොට අපි කියන්නේ නැහැ ආංගරය තමයි රජ වෙන්නේ කියලා. එහෙමනම් වසබ නැමැත්තෙක් රජ වෙනවයි කියලා සුබට ශ්‍රුතියෙන් අහන්න හම්බ වෙනවයි කියන්නේ. කනින් කොනින් අහන්න හම්බ වෙනවයි කියන්නේ ඒ වෙනකොට වසබ නැමැත්තෙක් රාජ්‍ය බලය සඳහා යම්කිසි ක්‍රියාන්විතයක යෙදී සිටින බව සුබ දැනගෙන හිටියා. එතකොට සමහර විට මෙතන සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක අපිට පැහැදිලි කරන්න අමාරුයි. නමුත් මේ වසබ මම කිව්වා මේ සුබ රජුරවන්ට සේවය කරපු සේනාපතියෙක් හිටියයි කියලා. ඒ සේනාපතියට ලම්බකරණ සම්බන්ධයක් තිබුණයි කියලා. ලම්බකරණ සම්බන්ධයක් තිබුණයි කියන හේතුව තමයි ඒ සේනාපතියාගේ බෑන කෙනෙක් තමයි මේ වසබ. කියන්නේ වසබගේ මාමා තමයි මාමා කෙනෙක්. මාමා කිව්වහම මාමා මොකක් කට්ටිය ඉන්නවනේ. මාමා කියන ඥාති සම්බන්ධතාව තියෙන කෙනෙක් තමයි මේ සුබගේ සෙනෙවිය හැටියට හිටියේ. ඒතර සුබ ප්‍රකාශයට පත් කරාම මේ වසබ කියලා කෙනෙක් කුරුමාණන් අල්ලනවා මේ රාජ්‍යයට මේක මර්ධනය කරන්න ඕනේ කියලා කිව්වහම මේ මාමා කියන එක්කෙනා මොකද තීරණය කරේ මේ මංගාවේ ඉන්න වසබයා අල්ලලා දෙන්න ඕනේ කියලා තීරණය කරා. එතෙන් මේක මහාවංශය කියන කතාව. මහාවංශය කියන කතාව මීට වැඩිය පුළුල් ලොකු ක්‍රියාවලියක් තිබුණා වෙන්න පුළුවන් එළියේ. එතකොට මේ මාමා කියන එක්කෙනා මේ සෙනවියා තමන්ගේ බිරිඳට ඒ බිරිඳගේ නම මෙත්තා. මේ මෙත්තාවන්ට මේක කියනවා. මේ අපි ගාව ඇවිල්ලා ඉන්න උදව්පදව් කරන මේ වසබ අල්ලලා දෙන්න ඕන. සමහර විට මේ වසබ කියන පුද්ගලයා මේ කිට්ටු වෙලා මේ සේවය කරන්නේ මේක ඔත්තු සේවාවක් බුද්ධි සේවාවක් වෙන්න පුළුවන්. බුද්ධි ක්‍රියාවක් වෙන්න පුළුවන්. මාලිගාවේ තොරතුරු දැනගන්න පුළුවන් සේනාපතිගෙන්. එතකොට වසබ සහ මේ මෙත්තගේ ස්වාමි පුරුෂයා, ඒ කියන්නේ සුබගේ සෙනවියා අතර ඍජු හඳුනා ගැනීමක් තිබුණාද කියනවත් අපිට කියන්න දන්නේ නැහැ. ඒක මහාවංශ කතුවරයා තමයි කියන්නේ වසබගේ මාමා තමයි මේ සෙනවියා කියලා. එතකොට හැබැයි ඥාති සම්බන්ධයක් වෙනවා නම් මාමා තීරණය කරන්නේ නැහැ බෑනවල්ලලා දෙන්න ඕන කියලා. එතකොට මෙයා මේක සාකච්ඡා කරනවායි කියලා මහාවංශයේ කියනවා. දැන්
ඇත්තෙන්ම මහානාම හාමුදුරන්ට උනත් ඒ සිද්ධ වෙච්ච විශාල ක්‍රියාන්විතය පැහැදිලි කරන්න බෑනේ මේක ඇතුලේ. ඔව්. ඒ උන්වහන්සේ උනත් මේක සිද්ධිවාචක භාවයකට ගෙනල්ලා සංක්ෂිප්ත කරන්න බෑනේ. සංක්ෂිප්ත කළා රූපයක් හදලානේ මේක ඉදිරිපත් කරන්න ඕන. හරි. මොකද උන්වහන්සේ අසාර්ථක නම් අපිට මේ කතාව තේරෙන්නේ නැතුව යනවනේ. උන්වහන්සේ සාර්ථකයිනේ. මේ කතාව කියලා දෙන හැටි. ඒ කියන්නේ ආඛ්‍යානේ කාටත් තේරෙනවනේ. කාටත් තේරෙනවනේ. ඒ නිසා උන්වහන්සේ සාර්ථකයි. උන්වහන්සේට ඉදිරිපත් කරන්න ඕන පණිවිඩය අපිට ලැබෙනවා. නමුත් අපි අර්ථ විග්‍රහ කරන අය හැටියට මේ මොකද්ද උනේ කියන්නේ. මොකද මේක ගැන මෙච්චර කාලය ගත කරන්න ඕන නුවන් වසබ කියන රජු ලංකාවේ ඉතිහාසයට මහ විශාල බලපෑමක් ඇති කරපු රජ කෙනෙක්. ඔහු රජ වුණා. රජ වුණාම ඒ නිසා වසබ ගැන අපි ටිකක් සමීපව කල්පනා කිරීම අවශ්‍යයි. එතකොට මොකද වෙන්නේ මේ එක දවසක් මේ වංශ කතාව කියන හැටියට මේ සෙනවියා එයාගේ බිරිඳත් එක්ක කතා කරනවා අපි මේ වසබයාව අල්ලලා දෙමු රජුරන්ට කියලා. සමහර විට ඒකෙන් ඔහු රාජ ප්‍රසාදය දිනා ගැනීම හෝ ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණා වෙන්නත් ඕන තරම් ඉඩකඩ තියෙනවා. කෙසේ හෝ වේවා එක්තරා අවස්ථාවකදී මහාවංශය වාර්තා කරනවා මේ රාජසභාවට යන වෙලාවේ මේ මාමණ්ඩිත් සමග මේ බෑන යනවා රාජසභාවට. දැන් මේකෙන් අපිට පේනවා නේද මේ මෙතන තියනවා කියලා යම්කිසි බුද්ධි මෙහෙයුමක්. රජුරෝ දන්නෙත් නෑ මේ වසබ කියලා. සමහර විට මාම දැනගෙන ඉන්නත් නැතුව ඇති මේ වසබ කියලා. ඒ දැනගත්ත දවසේ තමයි මේ පාවා දීම අනතුරුව තමයි සිද්ධ වෙන්නේ මේක පාවා දෙන්න ඕනේ කියලා. එතකොට මෙතනදී මහාවංශ කතුවර හිමි නාට්‍යානුරූපී අදහසක් ගේනවා. මොකද්ද මේ ඒ සෙනවියාට උදේ රාජසභාවට යනකොට මේ වසබත් යනවා. පිටිපස්සෙන් යනවා. එතකොට වසබ තමයි මේ බුලත් මඩිස්සලේ අරන් යන්නේ. මේ කතාවක්. මේ අපි මේවා ඇත්තයි කියලා කියනව නෙමෙයි. මේ කතාව කියන්නේ. බුලත් මඩිස්සලේ අරන් යනකොට එදා මේ මෙත්තා කියන ඒ සෙනවියාගේ බිසව හිතාමතාම මඩිස්සලේට හුණු දැම්මේ නැහැ. චූර්ණ වජ්ජිත බුලත් දැම්මයි කියලා කියනවා. හුණු නැතුව බුලත්. ඊට පස්සේ ටික දුරක් යනකොට මේ සෙනවියා බුලත් පරිහරණය කරන්න ඉල්ලනකොට හුණු නැහැ. ඊට පස්සේ වහාම හුණු අරන් එන්නේ කියලා ආපහු ගෙදර යවනවා. ගෙදර යවුවම මෙත්තා බිසව මේ වෙන්න යන කුමන්ත්‍රණය වසබට කියලා වසබට මුදල් දීලා වසබ පිටමං කරනවා. ඒතර වසබ කොහාටද යන්නේ? රුහුණට. වසබ රුහුණට යනවා. රුහුණට ගිහිල්ලා ඔහු එහිදී දාමරිකම් කරලා සේන සංවිධානය කරනවා. දැන් මේ දාමරිකකම් කරනවා කියලා මහාවංශය කියන්නේ වසබ කෙරෙහි ප්‍රසාදයක් නැතුව. අපි දන්නවා වසබ කෙරෙහි යම් කිසි ඒ චිත්‍රය මවන්න හොඳ වචනයක්නේ. හොඳ දාමාරකයක් කියලා දැම්මම අපිට හිතා ගන්න පුළුවන් ඉතුරු ටික. චණ්ඩි කියලා. ඔව්. ඒතර රුහුණට ගිහින් දාමරිකකම් කරනවා කියලා කියන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම ඔහු කරන්න ඇත්තේ ඔහු අපි දන්න රුහුණ කියන්නේ කොහෙද කියලා. අපේ හිතේ තියෙන රුහුණ අපේ ස්වදේශිකයන්ගේ භූමිය. හරි. වසබ යන්නේ රුහුණට. හැබැයි මෙතන තව දෙයක් තියෙනවා. අපිට මහාවංශය ඉතා පැහැදිලි සටහනක් දෙනවා. මහාවංශය කියනවා වසබ අඳුන්නලා දෙන තැන උතුරු දිග වැසි වසබ. උතුරු දිග වැසියෙක් තමයි වසබ. අනුරාධපුරයෙන් උතුරේ. හරි. එතකොට උතුරු දිග වැසි කියලා කිව්වහම ඔහු උතුර කියන දිහාව අපි දන්නවා කොයිද කියලා. හරි. එතකොට උතුරේ වැසියෙක් මොහු අනුරාධපුරයට එන්නේ යාපන අර්ධද්වීපයේ පැත්තේ ඉඳලා. මේක සනාථ කරන්න සාක්ෂි අපිට පස්සේ හම්බ වෙනවා. හරි. පුරාවිද්‍යාත්මක සාක්ෂි. පුරාවිද්‍යාත්මක අභිලේඛනාත්මක සාක්ෂි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේකෙන් පේන දේ තමයි වසබ අනුරාධපුරයේ කෙනෙක් නෙමෙයි. වසබ එන්නේ උතුරෙන්. හරිද? ඒතර උතුර පුරාණ කාලයේ ඇඳෙන්නේ නාගදීපය. නාගයින්ගේ දීපය. එතකොට නාගයෝ ගැන අපි මේ වැඩසටහනේ සාකච්ඡා කරා. නාගයෝ කඳු කරේ පමණක් නෙමෙයි මුහුදු ආසන්නයේ හිටියයි කියලා අපි කිව්වා. එතකොට වසබ නාග කියන නමින් කොහෙවත් අඳුන්නලා නැහැ. වසබ කියන වචනේ. හරි. එතකොට වසබ උතුරු දිග වැසියෙක් කියලා කියනවා. වසබ ඝාතනය කරන්න
සැලසුම් කරන සුබ වසබ මෙත්තාගේ සහයෙන් රුහුණට යනවා. එතකොට එහෙමනම් වසබ ගියේ වෙන කොහටවත් නෙමෙයි. තමන්ගේ ස්වදේශික ඥාතීන් ඉන්න භූමියට තමයි ගියේ. මොකද වසබ රුහුණට ගියාම වසබ රාජ්‍යයට අයිති නැති කෙනෙක් නම් රජයට අයිති නැති උරුමකම් නැති කෙනෙක් නම් රුහුණෙන් විශාල ප්‍රතිවිරෝධතාවක් ඇති වෙනවා. අපි දන්නවා රුහුණේ වැසියෝ හැම වෙලාවෙම මේ රටේ දේශපාලනයට මේ රටේ ඒකාග්‍රතාවයට සම්බන්ධතාවක් නැති ඒවට ප්‍රතිවිරෝධතාවක් දක්වපු අය ආවනම් රුහුණේ අය ඒකට අභියෝග කළා. අපි දන්නවා නිශ්ශංක මල්ල රජුරන්ට විරුද්ධව කොයි තරම් ප්‍රශ්න ඇති කරාද කියලා රුහුණේ අය. රුහුණේ ජනතාව. මොකද රුහුණේ ජනතාවට නිතරම ඒ ස්වදේශික සවිඥානතාව කියන අදහස රට ගැන හැඟීම. ඒක එන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරලා තියෙනවා මේ වැඩසටහනේ. නේද? අපි නාගවරු අර හල්දුම් මුල්ලේ සොහොන් මහ බින්තැන්න වගේ අපි දැන් කතා කරලා තියෙන්නේ. හරි. ඒතකොට දැන් මේ ඉතිහාසය නිකන් මුතු හරක් වගේ මාලයක් වගේ මේ සිද්ධි චරිත පුද්ගලයෝ ඇමිනෙන හැටි අපිට හොඳට පේනවා. එතකොට මේ වසබ ගිහිල්ලා දැන් වසබ කියන වචනය ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන කිව්වා වසබ කියන වචනේ එන්නේ වෘෂභ කියන වචනයෙන් කියලා. වෘෂභ කියලා කියන්නේ අර මහා විශාල ගවයින්ට ඉන්දියාවේ ඒ අය උත්තමාර්ථයෙන් සලකලා තිබුණා. නමුත් අපි දන්නවා ජෛන ආගමේ මුල්ම තීර්ථාංකුරයත්ගේ නම වෘෂභනාථ. එතකොට ඒක ජෛන ආගම හරහත් ඒ වෘෂභ කියන වචනේ එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒවා निराකරණය කරන්න මේ අවස්ථාවේ උත්සාහ ගන්න. නමුත් මේ වසබගේ කතාව. වසබ රුහුණට ගිහිල්ලා රුහුණේ සේනා සංවිධානය කරලා අපි දන්නවා රුහුණට ගිහිල්ලා සේනා සංවිධානය කරපු ස්වදේශික නායකයෝ කීප දෙනෙක් හිටියා. පළවෙනි පටන් ගන්න අපි පණ්ඩුකාභයගෙන්. පණ්ඩුකාභය රුහුණට ගිහිල්ලා එක කළේ. අපිට මතකනේ කසාගලට ගිහිල්ලා. දැන් අපේ අධිවේගී මාර්ගයේ යනකොට කසාගල පේන්නත් තියෙනවා. ඒ අපේ පළවෙනි වරට අපේ පණ්ඩුකාභය රජතුමා කසාගලට ගිහිල්ලා තමයි සේනා සංවිධානය කළේ. දුටුගැමුණු රජුරෝ ඊට පස්සේ සේනා සංවිධානය කළේ රුහුණේ. එතකොට දැන් අපිට පේනවා වසබත් යනවා සේනා සංවිධානය කරන්න. අපි දන්නවා ඉතිහාසයේ ඉදිරියේදී පළවෙනි විජයබාහුත් ගියා රුහුණට සේනා සංවිධානය කරන්න. රුහුණට සේනා සංවිධානය සඳහා යෑමේ අර්ථය තමයි එවැනි ಜಾති මාමක ಜಾති වාත්සල්‍ය පෙරටු කොටගත් ක්‍රියාවන්ට උදව් කරපු මිනිස්සු ජීවත් වුණේ මේ රුහුණේ. ඔවුන්ට තමයි මේ දේශ මාමකත්වයේ දේශ වාත්සල්‍ය පිළිබඳ ප්‍රෞಢත්වය පිළිබඳ හැඟීම නිරන්තරයෙන්ම ඉතිහාසයේ පුරාම තිබුණා. අපි දන්නවා ඌව වෙල්ලස්සේ කැරැල්ල. ඒක මෑත ඉතිහාසයේ දක්වාම මේ ජවය ඒ ශක්තිය රුහුණේ තිබුණා. ඒතර වසබත් මේ ගිහිල්ලා සේනා සංවිධානය කළා. නමුත් අපිට පේනවා වංශකථා කතුවරුන් මේක වසබ ගැන තරම් ප්‍රසාදයක් තිබිච්ච බව පෙනෙන්නේ නැහැ මුල් අවස්ථාවේදී. ඔහු රුහුණට ගිහිල්ලා දාමරිකම් කළා. දාමරික භාවයෙන් මේ සටන ජය ගන්න උත්සාහ ගත්තයි කියලා චිත්‍රයක් මවන්න උත්සාහ ගත්තා. නමුත් වසබ සේනා සංවිධානය කරගෙන ඇවිල්ලා මාලිගයේ මිදුලේදීම සුභව ඝාතනය කරනවා. සුභව ඝාතනය කරලා ඔහු රාජ්‍ය බලය අත්පත් කරගන්නවා. ඊටාම ශාස්ත්‍රීය ඊටාම ශ්‍රීමත් වර්ෂ 44ක රාජ්‍ය පාලනයක් ක්‍රිස්තු වර්ෂ 67 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 111 දක්වා ඊටාම සමෘද්ධිමත් රාජ්‍ය පාලන කාලයකට වසබ විසින් එදන් පටන් සුභ ඝාතනය කිරීමේ දිනේ පටන් මුල පුරනවා. දැන් අපිට ගොඩක් වැව් හම්බ වෙනවනේ වසබ රජුරුව කරපු නේද සර්? නෑ අපි ඒක ඉදිරියේදී කියන එකින් එක වැව් විතරක් නෙමෙයි ගොඩක් දේවල් කතා කරලා. ගොඩක් දේවල් කරා මම ඒකයි කිව්වේ. අපේ රාජාවලියේ වැඩිම කාලයක් රජ කරපු රජවරුන්ගේ ලයිස්තුවේ ගන්න පුළුවන්. ලයිස්තුවේ වසබ රජුරුව ඉන්නවා. වැඩිම කාලයක් රජ කරපු රජෙක් හැටියට. ඒ කියන්නේ ඒක තමයි මම අර ඉස්සෙල්ලත් කිව්වේ විරාමයට කලින් කිසියම් රජ කෙනෙකුගේ පාලනය කොයිතරම් දුරට සමාජ හිතකාමීද කියන එක මැනගන්න තියෙන එක කාරණයක් තමයි ඔවුන්ගේ රාජ්‍ය කාලය. අපිට පේනවා සාර්ථක රජවරුන් බොහෝ දෙනෙක්. දැන් සමහර අවස්ථාවල වංශ කතාව ඉතා සාර්ථකයි කියලා රජවරු පෙන්වන්න උත්සාහ ගත්තට ඔවුන් ඉඳලා තියෙන්නේ අවුරුදු 8යි 9යි. නමුත් ඒ කියන්නේ එහෙම වෙන්නේ ඒ රජවරු
ඉතිහාසය රචනා කරපුයට උදව් කරපු නිසා. එයයි සාර්ථකයි කියලා පෙන්නුවට අපි විද්‍යාත්මකව බැලුවොත්තේම ඇයි එහෙනම් එතරම් සාර්ථක රජෙකුට අවුරුදු 7ක් කරන්න පුළුවන් වෙන්නේ. ඇයි අවුරුදු 20ක් කරන්න බැරියයි. කරන්න බැරියයි කියලා අපිට අහන්න පුළුවන්. මේ මොකද දැන් වගේ අවුරුදු 5න් 4 මාරෙන් ඡන්ද තියන්න කියලා ඒ කාලේ නීතියක් තිබුණේ නැහැ. ඒ කාලේ නීතියක් තිබුණේ නැහැ. දිවි ඇතිතෙක් රජ කරන්න පුළුවන්නේ. පුළුවන්නේ. කවුරු හරි හිතුවොත් තමයි රජකම ඇවෑමට පෙර තමන්ගේ කාට හරි බාර දෙන්න තියෙන්නේ. ඉතින් එහෙම තිබිච්ච කාලෙක මං හිතන්නේ මේ අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කියන එකත් මේකෙම පේනවා. ඒ කියලා කියන්නේ රජෙක් හොඳ නැත්තම් වැඩි කල් ඉන්න දෙන්නේ නැහැ. මේ දැන් අපිට ඉතිහාසයේ තියෙන්නේ යසලාලක තිස්සගෙන් රාජ්‍ය සුබ පැහැරගත්තා. චන්ද්‍රමුඛ සිව මේ යසලාලක තිස්ස චන්ද්‍රමුඛ සිව ඝාතනය කරා කියලා කිව්වට මේවා මේ රජපෞල් අතර ඇති වෙච්ච ගැටුම් පමණක් නෙමෙයි. මේවා පිටිපස්සේ මහා සංඝරත්නය හිටියා, රටේ ජනතාව හිටියා. ඒ නිසා මේ සියලු දෙනාගේ කැමැත්ත උඩ තමයි දැන් අපි හිතමු ඉතාම කීර්තිමත් රජෙක් හොඳින් පාලනය කරගෙන ඉන්නකොට කවුරු හරි ගිහිල්ලා ඒ රජුරු මාලිගාවේ ඝාතනය කරොත් එහෙම ඒ රජුරන්ට වැඩි කාලයක් මහජනයා රජ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි විදිහකට රජයෙන් කවුරු හරි රාජ්‍ය පාලනයෙන් ඉවත් කළා නම් ඒක මහජනයාත් ඒකට යම්කිසි සහභාගීත්වයක් දක්වන්න ඕන. මොකද අපිට ඉතිහාස පොත්වල මහජනයාගේ හඬ ඉදිරිපත් වෙන්නේ නැහනේ. ඒක අපේ ඉතිහාසකරණයේ තියෙන ලොකු ප්‍රශ්නයක් නේ ඉතිහාසය රචනා කිරීමේදී. ඉතින් මේ කෙසේ හෝ ඒවා නොවන් වසභ රජතුමා සුභව මාලිගාවේ මිදුලේදී ඝාතනය කළා. රාජ්‍ය පාලනය ලබා ගන්නවා ක්‍රිස්තු වර්ෂයෙන් 67 දී. අපි දන්නවා මේ ක්‍රිස්තු වර්ෂයෙන් පළවෙනි සතවර්ෂයේ ලෝකයේ දිහා බැලුවොත් එහෙම ඉතාම විශිෂ්ට සිදුවීම් ගණනාවක් සිද්ධ වුණේ ක්‍රිස්තු වර්ෂයෙන් පළවෙනි සතවර්ෂයේදී. ඉතින් ඇත්තෙන්ම මේ වසභ කියන පුද්ගලයා උතුරු දිග වැසියෙක්. ඔහු රුහුණට ප්‍රයාණය කරනවා. ඒ වගේම උතුර කියලා කියන්නේ නාගදීපය. නාගවරුන්ගේ වාසභූමිය. මේක ගැනත් අපි ඉදිරියේදී කතා කරන්න ඕන. මොකද අපේ මේ දෙමළ ජාතික විද්වත්තු ලොකු මතයක් අරගෙන එනවා මේ ඒගොල්ලොන්ගේ මූලික සම්ප්‍රදායික වාසභූමිය එහි පවතින්නේ උතුරේ. ඒගොල්ලන්ගේ මූලිකයෝ තමයි මේ නාගවරු. ඒගොල්ලෝ නාගවරුන්ගෙන් පවතින්නේ එයාදී වශයෙන්. නමුත් අපි මේ වැඩසටහනේම නාගවරු ගැන දිගින් දිගටම කතා කරලා තියෙනවා. අන්තිමට නාගවරු අමරාවති ආන්ධ්‍ර ප්‍රදේශ වලට ඇවිල්ලා නාගාර්ජුන කොණ්ඩ වලට ඇවිල්ලා බෞද්ධයෝ වෙන හැටි අපි කිව්වා. අර රුවන්වැලි සෑයේ ධාතු නිදාන උත්සවයට සෝනුත්තර හාමුදුරු ගිහලා ධාතු ගැන කතා වෙදී නේ. එතකොට මේ වසභ රජුරෝ දැන් අපි මේ ලම්බකර්ණ පෙළපත ගැන කතා කරේ. දැන් එතකොට මේ සුබට සැකය ඇති කරලා මොහු ලම්බකර්ණ පෙළපතේ කෙනෙක් කියලා අහු කරලා දෙන්නනේ උත්සාහ කරේ බෑන. දැන් මාමා උත්සාහ කළේ. එතකොට වසභ රජුරෝ ලම්බකර්ණ පෙළපතේ කියලා අපිට සැක කරන්න පුළුවන් නේද? දැන් මේ තියෙන නෑ වසභ ලම්බකර්ණේ. වසභ ලම්බකර්ණ පෙළපතේ මේක සැක කරන්න දෙයක් නෑ. ඔහු ලම්බකර්ණ වංශිකේ. එතකොට මේ කොහොම හරි අර සුබ ඝාතනය කරන වෙලාවේ ඔහුගේ මාමත් ඝාතනය වුණා. මේ ඉතින් මාමා එයා හුඟක් දව් කරන්න ඇති සුබ රජුරවන්ට. එයාත් ඝාතනය වෙනවා. වසභත් දැනගන්න ඇති මේ මාමණ්ඩිගේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා. ඔහුත් එහිදී ඝාතනය වුණා. ඊට පස්සේ වසභ අර මෙත්තා තමන්ගේ මාමාගේ බිරිඳ තමන්ගේ අගබිසෝ තනතුරේ තබා ගත්තා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ බේරපු කෙනා තමන්ගේ අගබිසෝ තනතුරේ තියාගත්තා. දැන් මේ අගබිසෝ තනතුරේ තියාගත්ත මානේ මේ බෑනා මේ නැන්දව නේද මේ විවාහ කරගත්තේ කියලා අපුලතාවයක් ඇති කරගන්න ඕනේ. අභිෂේක කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඇයටත් රාජ්‍ය බලයේ කොටසක් පවරා දීම. මොකද මෙත්තා බිසව විසින් කරන ලද ක්‍රියාවන් දිහා බැලුවම ඇය ශ්‍රී මහා බෝධිය සහ තූපාරාමේ ධාතු මන්දිර ඉදිකරයි කියලා තියෙනවා. එතකොට ඇය ඒ රාජ්‍ය බලයේ කොටසක් පවරාගෙන ඒ සංවර්ධන කටයුතු බුදුදහමට පන්සල්වලට භික්ෂුන් වහන්සේලාට උදව් කිරීමේ කටයුතු අඛණ්ඩව ඇය විසින් අරගෙන ගියා. ඒ කියන්නේ මේ අගබිසෝ වුණාම කකා බිබී මේසියන් එක්ක අර චාමර සලසල ඉන්නවා කියන කාරණේ නෙමෙයිනස. ඒ පින්තූරවල තියෙන චිත්‍රවල තියෙන කාරණේ නෙමෙයි. ඊට වැඩිය රාජ්‍ය කාර්යභාරයක් ඇයටත් පැවරලා තිබුණා. ඒක තමයි අභිෂේක බිසව කියන දේ වචනෙන් අදහස් කරන්නේ. ඇයටත්
රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අනුශාසනා කිරීම හා සහභාගීවීමේ අයිතිය සහ වරප්‍රසාදය තිබුණා. එතකොට මේ විදිහට වසබ අපේ රටේ රාජ්‍ය ක්‍රියාවලිය ස්ථාපනය වෙනවා. ස්ථාපනය වුණාට පස්සේ ඔහු විසින් රාජ්‍ය පාලනය අරගෙන ගිය අවුරුදු 44ක පමණ කාලය තුල ඔහු විසින් කරපු සද්ක්‍රියාවන් පිළිබඳව විශාල විස්තරයක් අපේ වංශ කතාවලට ඇතුල් වෙලා තියෙනවා. ඔහු දැන් අපි ඉදිරියට එන වෙසක් සමය ඔහු අපි මතක් කරන්න ඕන. ඔහු අඛණ්ඩව ඔහුගේ අවුරුදු 44ක පාලන කාලය තුල අඛණ්ඩව වෙසක් උත්සවය 44 පාරක් රාජ්‍ය උත්සවයක් හැටියට පැවැත්වුවා. මේ පාර වෙසක් උත්සවය තියෙන්නේ කොහොමත් යාපාපටුනේ. යාපාපටුනේ තියෙන රාජ්‍ය එහෙන් ආපු වසබ රජුරුව වෙසක් උත්සවය 40 අවුරුද්දක් පැවැත්වුවා කියන එකත් මේක ඓතිහාසික කාරණයක් මේ අවස්ථාවේ මතක් කරන්න. ඒ පමණක් නෙමෙයි වසබ මිහින්තලය, තූපාරාමය, රුවන්වැලිසෑය ආදී ස්ථානවල පහන් දහසක පූජාවන් නිරන්තරයෙන් පැවැත්වපු බවට අපිට සාක්ෂි තියෙනවා. ඒ වගේම එතුමා සිතුල් පව්වේ අන්න බලන්න එයා රුහුණට උදව් කරන හැටි සිතුල් පව්වේ ස්තූප 10ක් ඉදි කරනවා. ඒතර දැන් අද සිතුල් පව්වේ කැලේ ඇවිද්දොත් අපි ඇවිද්දා අපි සිතියන්ගත කරා මේ ගල් උඩ කුඩා කුඩා ස්තූප තියෙනවා. හරි අපි දන්නවා පේනම ස්තූප දෙකක් තියෙනවා ගිය ගමන් පේන. එතකොට වසබ රජුරෝ සිතුල් පව්වේ ස්තූප 10ක් කරා විතරක් නෙමෙයි මුළු ලංකාවෙම තිබිච්ච නටබුන් වෙච්ච වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළා. ඒතර බලන්න නුවන් වසබ රජුරෝ මේ ඔටුන්න දාගෙන නෙමෙයි මේව කල්පනා කරේ. ඔහු ඔටුන්න දාගන්නේ ඇයි කියන එක කලින් හිතලා තිබ්බා. ඔහු කලින් හිතලා තිබුණා. මම මොකටද ඔටුන්න දාගන්නේ? එතකොට ඔටුන්න දාන්න උට න්‍යාය පත්‍රයක් තිබුණානේ. නේ? එතකොට දැන් මේවා මෙහෙම කරයි කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? වසබට කලින් හිටපු ඉලනාගගේ සිට සුබ දක්වා මේ කටයුතු අතපහු වුණා. ඒ හිටපු එක එක රජවරු නොඑක් දේවල් කරා කියලා වංශ කතාවේ කියනවා. අර මේක හැදුවා කියලා. නමුත් පුළුල් ජාතික ව්‍යාපාරයක්, පුළුල් ජාතික සංවර්ධන ව්‍යාපාරයක් කළ යුතුයි මේ රට ගොඩ ගැනීමට කියන එක වසබ කල්පනා කරා. ඒතර වසබ කල්පනා කරාම වසබගේ මේ අභිප්‍රාය මේ ක්‍රියාන්විතය පටන් ගන්න ඉලනාගේ කාලේ ඉඳලම. අපි දන්නවනේ ලම්බකර්ණය ගැටෙනවා. එතකොට ලම්බකර්ණයෝ තමන්ගේ නායකත්වයට පුද්ගලෙක් තෝරගත්තා වසබ. ඒක නිවැරදි තේරීමක් කියලා අපිට පේනවා ඔහු කරපු කටයුතු දිහා බැලුවට පස්සේ. එතකොට ඔහු මේ මෙතන හරි වැදගත් කාරණයක් තියෙනවා වැඩි අවධානය යොමු වෙච්ච නැති. ඔහු මාගමට ගිහිල්ලා රුහුණට ගිහිල්ලා අනුරාරාමය කියලා පන්සලක් හැදුවා. කළා නුවන් මහවංශයේම කියනවා වසබ රජු හේලිගම් 8000ක්. හේලිගම් මේ හේලිගම් කියන එක ඕනකමින්ම හේලී කියලා ලියන්න නැත්නම් මේ හෙළගම් කියන එක. හෙළගම් 8000කින් එන ආදායම අනුරාරාමයට දුන්නා. දැන් මොකද්ද මේ කියන්නේ? මාගමාවට තමයි හෙළගම් තිබුණේ. අපි හෙළ ගැන කතා කරා. මුගක් පළල් විදිහට අපි හෙළගම් ගැන කතා කරා. එහෙනම් මේ රුහුණේ මිනිස්සු මේ ඔවුන් තුල තිබුණු මේ ಜಾති වාත්සල්‍ය එන්නේ ඇයි? ඔවුන් තමයි මේ හෙළ කියන අනන්‍යතාව නඩත්තු කරපු පුද්ගලයෝ. දැන් අදත් දැන් පහුගිය දවස්වල මම අපේ ආදිවාසී ජනතාව මුණ ගැහෙන්න ගියා. ඊයේ වෙලාවේ ආදිවාසී ජනතාව ඔවුන් දානිගල රතුගල ආදිවාසී ජනතාව ඔහු මාත් එක්ක කිව්වා අපි මේ ආවට හෙළවල් 12ක් තියෙනවා. ඒ හෙළවල් 12 තමයි අපේ ආදිවාසී අය හිටියේ. එතකොට මේ හෙළ කියන වචනේ සම්භාවය එන්නේ කොතනින්ද කියන එක අපි මේ වැඩසටහනේ නොඑක අවස්ථාවල සාකච්ඡා කරලා තියෙනවා. එතකොට බලන්න මේ වසබ සම්බන්ධයෙන් වසබ හෙළගම් 8000කින් එන ආදායම අනුරාරාමයට පූජා කරයි කියලා කියන එකෙන් අපිට පේනවා වසබගේ ව්‍යාපාරයක් තිබුණා මේ හෙළේ වාසය කරන ගම් ඒකාබද්ධ කිරීම. ඔහු එවමනක් නෙමෙයි. ඔහු මේ පන්සල් වලට උදව් උපකාර කළා විතරක් නෙමෙයි. ඔහු වැව් 10ක් කරනවා මධ්‍යම ප්‍රමාණය. ඒ වගේම ඇල මාර්ග 12ක් කරනවා. හරි මේ රටේ කෘෂි කර්මය ස්ථාපනය කරලා
සවිමත් කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් තොරව ඉදිරියට යන්න බෑ කියන ලොකු විශ්වාසයක් වසබ ගාව තිබුණා. ඒතර වසබ ඒ වගේ ව්‍යාපෘති ගණනාවක් කළා. දැන් අපිට පේන හැටියට වසබගේ කාලේ වෙන්න පුළුවන් අපේ මධ්‍යම ප්‍රමාණයේ වැව් වාරි මාර්ග දියුණු වීම සඳහා ආයෝජනය කළා. ඒ පිළිබඳ පර්යේෂණ කරන්නේ අපි කාලය මදි නිසා අපි ඊළඟ වැඩසටහනේදී වසබ අපේ රටේ දේශපාලනයට ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරමු. ඔව් විනාඩියකින් උත්තර දෙන්න පුළුවන් වෙයි දන්නේ නැහැ මේ අහන්න යන ප්‍රශ්නේ. දැන් අපි නාගයෝ යක්ක ගෝත්‍රිකයෝ පිළිබඳව පැහැදිලි කරා වගේම හෙළයෝ පිළිබඳවත් අපි යම්කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කළා. මම කලිනුත් අහපු ප්‍රශ්නයට මම ලබාගත්ත උත්තරේ හරිද කියලා බලන්න. මේ අපේ ලම්බකර්ණ පෙළපත කියන එක යම්කිසි ආකාරයකට හෙළයන්ට සම්බන්ධ කාරණයක් කියලා මට ඉතාම පැහැදිලි. ඉතාම පැහැදිලි. ඒක තමයි අපි මේ ඉදිරියට ඒක එකපාරට අපිට කියන්න බෑනේ. අපි මේ ලම්බකර්ණ කියන්නේ කවුද කියලා හරියට දන්නේ නැහැ. අපි මේ කාරණේ කියලා අපේ හිතවත් ශ්‍රාවකීන්ට අවස්ථාවක් දෙනවා. මේ ලම්බකර්ණයන් සහ අපේ හෙළයන් අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක තීරණය කරගන්න. හරි අපි එහෙනම් අදට සමුගන්නවා. ඔබට පුළුවන් වැඩසටහන නරඹන්න තව මොහොතකින් YouTube ඔස්සේ Unlimited History net FM Unlimited History හරි එහෙම නැත්නම් මහාචාර්ය රාජ් සෝමදේව net FM කියලා සර්ච් කරත් අපේ මේ 56 වෙනි වැඩසටහන සහ අපේ පසුපසින් තියෙන ඔබ අලුතෙන් මේ වැඩසටහන අද සමන් දෙන කෙනෙක් නම් බලන කෙනෙක් නම් අපේ වැඩසටහන් 55ක් සහ තවත් වැඩසටහන් රාශියක් අපේ YouTube වැඩසටහන් ලෙස තියෙනවා. ඉතින් එහෙමනම් අපි ලබන සතියේ හම්බ වෙමු. එතකන් ඔබ හැම කෙනාටම සුබ සතියක් ආරක්ෂාකාරී සතියක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපේ මහාචාර්ය රාජ් සෝමදේවයන්ටත් සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සුබ රාත්‍රියක් නුවන්. මේ අර චනොක්ස් ප්‍රෝග්‍රෑම් මේ කතා කළා මට මේ කරන්න ඕනේ මේ කියලා දැන් එයා රෙකෝඩ් කරගෙන ගිය එකට ගිය එක සර්ච් එක